හරි දැන් අපි අද සාකච්ඡා කරමු පේපර් එකේ ඊතර කොටස. අපි පේපරේ ප්‍රශ්නාංක 3ක් වෙනකන් සාකච්ඡා කරා ගිය සතියේ සවිස්තරව. ඊට අමතරව මේකේ අපිට වෙනම වායු නියම ගැටලු කීපයක් තියෙනවා සාකච්ඡා කරන්න. අපි ඒවත් සාකච්ඡා කරමු. තව රෙඩොක්ස් ප්‍රතික්‍රියා කීපයක් තියෙනවා ඔබට බැලන්ස් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ ටිකත් අපි කතා කරමු අද. හරි අපි ප්‍රශ්නාංක 4ට පොඩක් ගිහින් යමු කොමුලේ. ප්‍රශ්නාංක 4 මෙන්න මෙහෙමයි කියන්නේ. C5H10 අණුක සූත්‍රයේ ඇති සංයෝගයේ ව්‍යුහ සමාවයක ABCD වේ. ඒ පමණ පාරත්‍රිමාන සමායකතාවය පෙන්වනවා. පුතේ දැන් මේ පාරත්‍රිමාන සමායකතාවය කියලා කියන්නේ මොකක්ද? පාරත්‍රිමාන සමායකතාවය කියලා කියන්නේ ජ්‍යාමිතික සමායකතාවය, right? පාරත්‍රිමාන සමායකතාවය කියලා කියන්නේ මොකටද? ජ්‍යාමිතික සමාය. ජ්‍යාමිතික සමායකතාවයට තමයි පාරත්‍රිමාන සමායකතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ සිස් ට්‍රාන්ස්. හරි? සිස් ට්‍රාන්ස් පෙන්වනකොට තමයි පාරත්‍රිමාන සමායකතාවය කියලා කියන්නේ. BCD ශාකදාම සහිත සංයෝග වේ. කියන්නේ BCD කියන ඒවාට ශාකදාම තියෙනවා. ශාකාදාම තියෙනවා. බ්‍රාන්චස් තියෙනවා කියලා ඔය කියන්නේ. ABCD තනක සල්ෆියුරික් සහ ප්‍රතික්‍රියා කරන C හා D පමණක් ලැබෙන C හා D වලින් පමණක් ලැබෙන ඵල ලූකස් ප්‍රතිකාරකයේ සමග ෂණිකාවිල්ලතාවයක් දෙය කියලා කියන්නේ තෘතීක මධ්‍යසාර. ඒ කියන්නේ තෘතීක මධ්‍යසාරනේ ටර්ෂරි ඇල්කොහොල්ස් කියලා අපි කියන්නේ. තෘතීක මධ්‍යසාර තමයි උතනින් ලැබෙන්නේ ෂණිකාවිල්ලතාවයක් ලබා දෙන්නේ. තෘතීක මධ්‍යසාර මතක තියාගන්න ඕනේ. ABCD වල ව්‍යුහ සූත්‍ර කොට තුල අඳින්න කියලා තමයි කියන්නේ. right? හරි. එතකොට පුතේ දැන් C5H10 අණුක සූත්‍රය කියනවා කියන්නේ මේ ඇල්කීන වල සූත්‍රයේනේ CnH2යි එන්නේ. C5H10 අනිවාර්යෙන් ද්විත්ව බන්ධනයක් තියෙන්න ඕන. ද්විත්ව බන්ධනයක් තියෙන නිසා තමයි සිස් ට්‍රාන්ස් පෙන්වනවා කියලා කියන්නේ. අපි සිස් ට්‍රාන්ස් පෙන්වන විදිහට මුලින්ම අඳිමු. කාබන් දෙකක් ඔන්න කොහොම දැම්මා. අපිට ඕන නම් මෙතනට මේ අපි CH2 CH3 එකක් වගේ දාලා මෙතනට H එකක් දාගමු. එතකොට හතරක් හරිනේ නේද? එතකොට මේ පැත්තට හයිඩ්‍රජන් කෙනෙක් දාලා මෙතනට ඕන නම් CH3 කෙනෙක් දාමු. එතකොට 1 2 3 4 5 හරිනේ. તો ඒ විදිහට ඕන නම් දෙන්න පුළුවන් මේ ජ්‍යාමිතික සමායකතාවය පෙන්වන විදිහට. පාරත්‍රිමාන සමායකතාවය පෙන්වන්න නම් ජ්‍යාමිතික සමායකතාවය පෙන්වන්න එපා. ජියෝමෙට්‍රිකල් අයිසෝමරිසම් කියලා අපි ඔකට කියන්නේ. ඒක පෙන්වන්න අදිනවා නම් ඉතින් අදින්න වෙන්නේ ඔන්න ඔහොම තමයි. right? එතකොට සිස් ට්‍රාන්ස් පෙන්වන්න ඕන. මොකද මෙතන මේ තියෙන ට්‍රාන්ස් ව්‍යුහය මේකම අපිට සිස් ව්‍යුහයට සම්බන්ධ කරන්න පුළුවන් H1 H2 දෙපැත්තෙම එක පැත්තකට අරගෙන CH3 C2H5 විදියට අරගත්තා නම් හරිනේ. මේ විදියට ගත්තාම මේක සිස් ව්‍යුහය වෙනවා. මේක ට්‍රාන්ස් ව්‍යුහය වෙනවා. ඔන්නෝමයි වෙන්නේ. ට්‍රාන්ස් සහ සිස් ව්‍යුහ දෙක අඳින්නේ ඔන්න ඔය විදියට, right? එතකොට අපිට මේ ඔය කැමති එකක් ලියන්න පුළුවන්. අපි මේක අඳිමු දැනට. එතකොට මේක තමයි ඔබට කැපිටල් A විදියට ගන්න වෙන සංයෝගය. ඔන්න ජ්‍යාමිතික සමායකතාවය පෙන්වන විදියට ඇඳලා තියෙනවා. BCD ව්‍යුහ ගත්තොත් එහෙම ශාකදාම සහිතයිලෝ ශාකාදාම තියෙනවා නම් හැබැයි ජ්‍යාමිතික සමතාව පෙන්වන්න බෑනේ. ජ්‍යාමිතික සමතාවය පෙන්වන්නේ මේ පමණයිනේ. ජ්‍යාමිතික සමතාව පෙන්වන්න නැති වෙන්න අඳින්න ඕනේ. එහෙනම් මම මෙතනට H2ක් දාලා අඳින්නම් මුලින්. හරිනේ. එතකොට දැන් ඒතර ජ්‍යාමිතික සමතාව පෙන්වන්නේ නැහැනේ. ඒතර කාබන් මෙතන 2යි තව 3ක් ඕනේ. ශාකාදාමයක් තියෙන්නත් එපා. ඒ නිසා මෙන්න මෙතනට CH3 කෙනෙක් සම්බන්ධ කරලා මෙතනට CH3 කෙනෙක් සම්බන්ධ කරාම හරියද? 1 2 3 4 5. හරිනේ. 1 2 3 4 5 ඔන්න එක්කෙනෙක් ඇඳ තව. හරි. තව එක්කෙනෙක් අපි බලමු මේ පොඩ්ඩක් වෙනස් වෙන්න අඳින්න ඕනේ ඉතින්. අපි මේ විදිහට අඳිමු. ජ්‍යාමිතික සමතාව පෙන්වන්න නැති නිසා මේ දෙක එකක් විදිහට අඳින්න. මට ඕන නම් මෙතනට CH3ව සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට 1 2 3යි තව 4යි 5ක් වෙන තව දෙන්නෙක් ඕන. හරිනේ ඔන්න ඔය වගේ ව්‍යුහයක් අඳින්න පුළුවන්. තව මොනවද අපිට පුළුවන්? අපිට මෙතනටත් CH3 දෙකක් ඕන නම් ප්ලග් කරන්න පුළුවන් නේද? C double bond C මෙතනටත් CH3 කෙනෙක් මෙතනටත් CH3 කෙනෙක් සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම වුණොත් මෙතනට H එකයි මෙතනට CH3 එකයි. දැන් 1 2 3 4 5 නොහොමත් පුළුවන්. ඒතර ඔය විදිහට තමයි මේ ABCD view ටික අඳින්න වෙන්නේ. ඒතර ඒකෙන් කැපිටල් A කියන්නේ කවුද කියලා දැන් ඔබට පේනවනේ. කැපිටල් A කියන එක හරි. ඊට පස්සේ දැන් අපිට තියෙන BCD ශාකාදාම සංයෝග ABCD තනක සල්ෆියරස් ප්‍රතික්‍රියාවට C සහ D වලින් පමණක් ලැබෙන ඵල ලූකස් ප්‍රතිකාරකය සහ ෂණිකාවිල්ලතාවය ලබා දෙය කියන්නේ තෘතීක මධ්‍යසාර දෙන්නේ C හා D වලින් පමණයිලු. C සහ D කියන්නේ කවුද අපිට හිතන්න වෙනවා. C සහ D වලින් පමණක් ෂණිකාවිල්ලතාවයක් දෙනවලු. දැන් මෙතනට තනක සල්ෆියුරික් දැම්මොත් අපි නිකන් හිතලා බලමු මෙන්න මෙයාට තනක සල්ෆියුරික් දැම්මොත් එහෙම H එක එන්නේ කොතැනටද? H එක එන්නේ මෙතෙන්ට OH එක එන්නේ මෙතෙන්ටනේ. H එක මෙතෙන්ට OH එක මෙතෙන්ට આવොත් එහෙම කාබන් දෙකයි සම්බන්ධ වෙලා තියෙන. ඒතර ද්විතීක මධ්‍යසාරයක් වෙන්නේ. තෘතීක නෙමෙයි. ඒතර මධ්‍යසාරයේ තෘතීක නැහැ. මධ්‍යසාරයේ තෘතීක නැත්තම්
ෂණික ආවිල්‍යතාවයක් දෙන්න විදියක් නැහැ. හරි මේක වෙන්න බෑ ඔය කියන විදියට C සහ D. ඒතර මෙයා බලමු. මෙතන ගත්තොත් එහෙම අපි OH එක සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට H එක සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට. එතකොට තෘතීක මධ්‍යසාරයක් එනවා. රයිට්. එතකොට මේක අපිට C කියලා හිතන්න පුළුවන්. මේක බලන්න. මේකෙත් එතකොට H එක සම්බන්ධ වෙන්න ඕනේ මෙතෙන්ට OH එක සම්බන්ධ වෙන්න ඕනේ මෙතෙන්ට ડબલ බොන්ඩ් එක කැඩිලා සම්බන්ධ වෙන. ඒතර එයා තෘතීක මධ්‍යසාරය නම් මෙයා D කියලා අපිට හිතන්න පුළුවන්. ඒතර එහෙම ගත්ත හැබැයි C කවුද D කවුද කියලා හරියටම කියන්න බෑ. CD මාරු වෙන්න පුළුවන්. හැබැයි ෂුවර් එකටම එහෙමනම් දැන් මේ දෙකම වෙන්නන්නේ නැත්තම් තෘතීක මේ C හා D වලින් පමණක් ලූකස් ප්‍රතිකාරකයේ සමග ෂණික ආවිල්‍යතාවය දෙනවා කියන්නේ කැපිටල් B වලින් ෂණික ආවිල්‍යතාවයක් දෙන්නේ නැහැ කියන එකනේ. එහෙනම් මෙයා කැපිටල් B වෙන්න ඕනේ. මෙයා A වෙන්න ඕනේ. CD මාරු වෙන්න පුළුවන්. ඔය කැමති එක්කෙනෙක් ගන්න. ඒතර මෙයා A, මෙයා B, මෙයා C සහ මෙයා D වෙන්න ඕනේ. හරි නේද? ඊට පස්සේ පුතේ අපිට ගිහිලා දෙන්නේ A තනුක සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියා කරාම P කියලා ප්‍රතිඵලයක් දෙනවලු. P තනුක සල්ෆියුරික් K වෙනවලු Q දෙනවලු. Q ජලීය NaOH එක R දෙනවලු. රයිට් අපි බලමු. දැන් මම මේ ටික අනිත් ටික මකලා දාන්නම් දැන් ඔයා මේක ඇදලා තියෙන නිසා. ඒතර මම A විතරක් දැනට තියාගන්නම්. හරි? කැපිටල් A කියන එක්කෙනා තනුක සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියා කරාම P දෙනවා කියලා කියන්නේ. හරි කැපිටල් A කියන එක්කෙනා තනුක සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියා කරාම කැපිටල් P කියලා එක්කෙනෙක් දෙනවා. ඒ කියන්නේ කොහොමද? මේක අපි තනුක සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියා කරොත් එතන H එකයි OH එකයි එන්න ඕනේ. හැබැයි දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන H OH අරන් අපිට ප්‍රොඩක්ට්ස් දෙකක් අඳින්න පුළුවන් නේ. මේ බලන්නකෝ. දැන් ඔයාලට පුළුවන් H එක මෙතෙන්ට දෙන්න. මෙතෙන්ට OH එක දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් නැදෙන්නේ CH COH එක H එක CH3 එක. මෙතෙන්ට H එකයි CH2 නැත්නම් මෙතෙන්ට CH2 CH3 එකයි මෙතෙන්ට H එක. කොහොම අඳින්නත් පුළුවන්. තව කෙනෙකුට ඔබ මෙහෙම අනිත් පැත්තට කරන්නත් පුළුවන්. මොකද දෙපැත්තේ මේ හයිඩ්‍රජන් කාණ්ඩ සමානයිනේ. ඒතර මෙතෙන්ට OH එක දීලා මෙතෙන්ට H එක දෙන්නත් පුළුවන්. හරි. ඒතර හැබැයි මේ දෙකේ වෙනසක් තියෙනවද නැද්ද? ඒක හිතන්න. මේ දෙකේ වෙනසක් තියෙනවා. මොකක්ද වෙනස? මේ දෙකේ වෙනස තමයි OH කාණ්ඩයේ සම්බන්ධ වෙලා ඉන්නේ CH2 CH3 කාණ්ඩයට සම්බන්ධ කාබන්ට. මෙතන OH එක සම්බන්ධ වෙලා තියෙන්නේ CH3 සම්බන්ධ කාබන්ට. හරි. දැන් මෙතන ඇත්තටම දරුවෙක් තේරුම් ගන්න ඕන දේ තමයි දැන් මේ වගේ වෙලාවකදී පුතේ ඇත්තටම මේ ප්‍රතික්‍රියාව වෙන්නේ කාබෝකැටායනයක් කරහානේ. මොකද මේකේ හැදෙන කාබෝකැටායනේ? මේකේ හැදෙන කාබෝකැටායනය තමයි මම මෙහෙම අඳින්නම්. H එක C එක පොසිටිව් එක CH3 එක H එක CH3 එක. මේකෙන් හැදෙන කාබෝකැටායනය තමයි H එක CH3 එක පොසිටිව් එක CH2 CH3 H එක. ඔන්නෝම. එතකොට දැන් මේ මෙතෙන්ටනේ OH එක ප්ලග් වෙන්නේ. OH මයිනස් කියන එක සම්බන්ධ වෙන්නේ ඔන්න ඔතෙන්ට. ඒතර OH මාණ්ඩ දෙකක් සම්බන්ධ වෙනකොට අපි බලන්න ඕනේ එතිල් කාණ්ඩයක් සම්බන්ධ කාබන්ට මේ කාබෝකැටායනයේ තියෙන කාබන්ට එතිල් කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනකොටද CH3 කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනකොටද වඩා ප්‍රතිඵලදායක ධනාරෝපණය වැඩිපුර අඩු කරන්න පුළුවන් හොඳම විකර්ෂක කාණ්ඩය එතිල්ද මෙතිල්ද කියලා අපිට බලන්න වෙනවා. මේ දෙකෙන් වඩා ස්ථායී වෙන්නේ කවුද? අන්න එයා තමයි මෙතන ප්‍රධාන ඵලය වෙන්නේ. ඇත්තරම පුතේ එතිල් කාණ්ඩයේ විකර්ෂණ හැකියාව මෙතිල් කාණ්ඩයේ විකර්ෂණ හැකියාවට වඩා වැඩි. එතිල් කාණ්ඩයේ විකර්ෂණ හැකියාව මෙතිල් කාණ්ඩයේ විකර්ෂණ හැකියාවට වඩා වැඩි. එතකොට එතිල් කාණ්ඩයේ තියෙන එක තමයි ඇත්තටම වඩා ප්‍රායෝගික සහ වඩා ස්ථායී ප්‍රතිඵලය ලබා දෙන්නේ. එහෙමනම් තනුක සල්ෆියුරික් දැම්මහම මෙන්න මේ කාබෝකැටායනය හරහා ප්‍රතිඵලය ලබා දෙනවා නම් තමයි වඩා ප්‍රතිඵලදායක වෙන්නේ. ඒ නිසා මෙන්න මේක තමයි ඔයා ගන්න ඕනේ ඔරිජිනල් කම්පවුන්ඩ් එක විදියට කැපිටල් A ට තනුක සල්ෆියුරික් දැම්මට පස්සේ මෙන්න මේක හැදෙනවා කියලා තමයි ගන්න ඕනේ. හරි මේක හොඳට තේරුම් ගන්න. රයිට්. ඒ අනුව දැන් හරිනේ. මේක වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න ඔයාලට ඕනේ ඒවා. හරි. රයිට්. එතකොට දැන් එහෙමනම් අපිට වඩා ප්‍රතිඵලදායක ප්‍රතිඵලයේ විදියට ගන්න පුළුවන් එක්කෙනා තමයි මම දැන් ඔය රවුන්ඩ් කරලා තියෙන්නේ. ඒ අනුව කැපිටල් A ට රයිට්. කැපිටල් A ට තනුක සල්ෆියුරික් දැම්මහම ලැබෙන්නේ මෙන්න මේ ප්‍රතිඵලය කියලා ගන්න. හරි. එතකොට P කියලා එන්න ඕනේ මෙන්න මෙයා. මේක උඩ සරලව ලිව්වොත් CH3 CH2 COH මෙතනක් තියෙන්නේ CH2 CH3 එකක් H එක. ඔන්න ඔදා P කියන එක මම මේක පොඩ්ඩ මේකම තාම යඳලා දෙන්න. ඊළඟට P ට තනුක සල්ෆියුරික් H+KMnO4 දාලා තියෙනවා. තනුක සල්ෆියුරික් දාලා H+KMnO4 දැම්මහම ඔක්සිකරණ ප්‍රතික්‍රියාවකට ලක් වෙනවා. එතකොට දරුවෝ මේ තියෙන ද්විතීයික මධ්‍යසාරයක්
ද්විතීයික මධ්‍යසාර වලට H+ KMnO4 දැම්මම ආම්ලික මාධ්‍යයේ පොටෑසියම් පර්මැංගනේට් දැම්මම OH H කියන එක ඔක්සිකරණය වෙනවා කීටෝන් එකකට. එතකොට CH3 CH2CO CH2 CH3 වෙනවා. මෙන්න මෙහෙමයි වෙන්නේ. ආම්ලික මාධ්‍යයේ KMnO4 දැම්මම ඔක්සිකරණය වෙනවා මෙන්න මේක බවට. එතකොට මේ තියෙන්නේ Q end ඕනේ. හරි. මේක තමයි Q end. ඊට පස්සේ ඒකට ජලීය NaOH දැම්මම මෙන්නේ සංගරණ ප්‍රතික්‍රියාවක්. දැන් මේ ටික වකන්නම්. සංගරණ ප්‍රතික්‍රියාවක් වෙන විදිය ගැන හොඳ අදහසක් ඔබට තියෙන්න ඕනේ. සංගරණ ප්‍රතික්‍රියාවකදී වෙන්නේ මොකක්ද? සංගරණ ප්‍රතික්‍රියාවකදී වෙන්නේ ඇල්ෆා හයිඩ්‍රජන් හරහා සංගරණය වීම සිද්ධ. එතකොට මේ කාබන්ට යාබද කාබන් පරමාණුව කියන්නේ මෙන්න මෙයා. ඒතර යාබද කාබන් පරමාණුවේ ඇල්ෆා හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. මෙතනත් ඇල්ෆා හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. එතකොට මෙතන ඉන්න ඇල්ෆා හයිඩ්‍රජන්ලා දෙන්නයි මෙතන ඉන්න ඇල්ෆා හයිඩ්‍රජන්ලා මේ දෙපැත්තම සමාන පරිසර තත්ත්වයකට තියෙන නිසා කැමති එකකට සංගරණ ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. දැන් මෙතන වෙන්නේ ඇත්තටම සංගරණයේදී මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මයක්. එයා කැඩෙනවා Na+ වලට සහ OH- වලට. එතකොට පුතේ වෙන්නේ මෙතන තියෙනවා CH3 CH2 මෙන්න මෙහෙම තියෙන H දෙකක් එක CH3 එකක් තියෙන. එතකොට මෙතන තියෙනවා OH- මෙතන තියෙන OH- අර මේ තියෙන ඇල්ෆා හයිඩ්‍රජන් මේ තියෙන ඇල්ෆා කාබන්. එතකොට ඇල්ෆා මේ පැත්තෙන් ගන්නත් පුළුවන් කැමති විදිහකට ගන්න. එතකොට මේ හයිඩ්‍රජන්ට පහර දෙනවා. අපි දන්නවා ඇල්ෆා හයිඩ්‍රජන් වල ආම්ලිකතාවය වැඩි. ඒ නිසා OH- ශනිකව පහර දෙනවා. එතකොට මේක මේ පැත්තට යනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ CH3 CH2 CO මෙතන H එකයි මෙතන CH3 එකයි මෙතන මයිනස් එකක් එනවා. හරිනේ? එතන මේ හැදෙන එක්කෙනා තමයි පහර දීමට ලක් වෙන නැවතත් ඔරිජිනල් මොලිකියුල් එකකට පහර දෙන්නේ. ඔරිජිනල් මොලිකියුල් එකක් කියලා කියන්නේ මේක. CH3 CH2 නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවක් නෙවෙන්න ඕනේ. හරි. දැන් මේ තියෙන අලුතෙන් ගත්ත ව්‍යුහයක් මේ අලුතෙන් හම්බෙච්ච Q කෙනෙක් එයාට ආයෙ පහර දෙනවා මෙන්න මෙයා. මෙන්න මේ සෙන්ට් එකට පහර දෙනවා ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් විතර මේක මේ අතර දිග යනවා. එතකොට දරුවෝ එන්නේ CH3 CH2 CO මයිනස් වෙනවා ඇත්තටම ඒක පසු කාලීනව CH වෙනවා ඔබට මතක ඇති මෙයාව පහලට කරලා ලියමු. CH2 CH3 එතකොට මේ කොටසින් සම්බන්ධ වෙන්න ඕනේ C මෙතන එක H එකක් තියෙනවා. right මෙතන CH3 එකක් තියෙනවා මෙතන CO එකයි CH2 එකයි CH2 තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපු නිසා මෙතන ජලයෙන් H එකක් අරගෙන මේ O- එක H වෙන්නත් ඕන මම ඒක කෙලින්ම දාන්න OH කියලා ජලීය NaOH කියලානේ තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි ඔබට ප්‍රතිඵලයේ විදිහට ලැබෙන්න ඕන. හරි C2H5 කාණ්ඩ දෙකක් එනවා. C ට සම්බන්ධ OH කාණ්ඩයක් එනවා. C ට H එකක් සහ CH3 සම්බන්ධ වෙනවා. C ඩබල් බොන්ඩ් OH එක්ක CH2 CH3 කාණ්ඩයක් නැවත සම්බන්ධ වෙලා තියෙනවා. ඒක තමයි R වෙන්නේ. හරි. මේක තමයි R කියලා ගන්න ඕනේ. හරි නේද? මම මෙකනිසම් එකක් තුවා නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවක් කන්ඩෙන්සේෂන් එකක් නෙනේ සංගරණ ප්‍රතික්‍රියාවක්. සංගරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවක්. ඒතර නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාව කියන්නේ කාබොනිල් කාණ්ඩයේ කැඩිලා සිදු වෙන ප්‍රතික්‍රියාවක්. ඒ කැඩෙන විදිය තමයි පැහැදිලි කරේ. ඊළඟට අපි යමු එකෙන් පස්සේ මේ B එකට. B ප්‍රොඩක්ට් එක ගැන පොඩ්ඩක් බලමු. B කියන්නේ මොකක්ද? B කියන්නේ මෙන්න මෙහෙම එක්කෙනෙක්. මේ දෙන්නේ B. එතන මේ B ට අපි දාමු තනක සල්ෆියුරික්. දැන් B ට තනක සල්ෆියුරික් දැම්මහම තනක සල්ෆියුරික් දැම්ම H එක මාකෝනිකෝෆ් නීතිය අනුව H එක මෙතෙන්ට OH එක මෙතෙන්ට. එතකොට එන්නේ CH3 CH මෙතෙන්ට OH එකක් සම්බන්ධ වෙනවා. මෙතන CH3 එකයි මෙතන CH3 එකයි මෙතන H එකයි වෙන්නේ. හරි. නොවෙන් හරි. ඒතර මේක තමයි B ට තනක සල්ෆියුරික් දැම්මම ලැබෙන W කියන ප්‍රතිඵලය. W ප්‍රතිඵලයට නැවත තනක සල්ෆියුරික් KMnO4 තමයි ඔක්සිකරණය වෙනවා. මෙයක් නැවත ද්විතීයික මධ්‍යසාරයක්. එතකොට CH3 CO වෙන්න ඕනේ මෙතන CH3H සහ CH3 ඉන්න. දැන් තියෙන්නේ 24DNP. 24DNP කියලා කියන්නේ බෙහෙඩි ප්‍රතිකාරකය 24 ඩයිනයිට්‍රොපීනයිල් හයිඩ්‍රසීන්. හරිද? ඩයිනයිට්‍රොපීනයිල් තමයි දාන්නේ 24DNP කියන්නේ. 24DNP වල ස්ට්‍රක්චර් එක අපි මතක තියාගන්න මෙන්න මෙහෙම. H2N NH2 කියන්නේ හයිඩ්‍රසීන්. හයිඩ්‍රසීන් වල එක මෙතන H2 එක කොහොමම තියෙනවා. මෙතන එක හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් කරලා ඒක වෙනුවට අපි රින් එකක් ගන්නවා.
ring එකක් ගැහුවාම පස්සේ 2 සහ 4 ස්ථානවල NO2 කාණ්ඩ දෙකක් සම්බන්ධ කරාම 24DNP. එතකොට දැන් 24DNP කියන්නේ ඔන්න ඔහොම එක්කෙනෙක්. හරි. මෙතන මේක හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් කරලා බෙන්සීන් රින් එක දානවා. right? බ්‍රේඩි ප්‍රතිකාරකය කියන්නේ මේකට තමයි. බ්‍රේඩි ප්‍රතිකාරකය කියන්නේ ඔන්න ඕකට. ඒතර බ්‍රේඩි ප්‍රතිකාරකය දැන් ඔන්න ඔහොම තියෙනවා. H2N එක තියෙනවා, N එක තියෙනවා, H එක තියෙනවා. මෙතන NO2, මෙතන NO2 කාණ්ඩය තියෙනවා. දැන් වෙන්නේ මෙන්න මෙතන හයිඩ්‍රජන් දෙදෙනාම මෙතන ඔක්සිජන් එක ඉවත් වෙනවා. එහෙම ඉවත් වෙච්ච ගමන් හැදෙනවා. උතර බලන්න. මම මේ පැත්තෙන් පටන් ගන්නවා ලියන්න නේද? CH3C CH3 එක H තියෙනවා. මෙතන C තියෙනවා, මෙතන CH3 තියෙනවා. ඩබල් බොන්ඩ් එකකින් මෙතන නයිට්‍රජන්ට ද්විත්ව බන්ධනයක් හදනවා. ඒ හදන ඉන්න එකත් එක්ක H එකක් තියෙනවා. ඒ H එක සම්බන්ධ වෙලා තිනවා රින් එකට. ඒකේ අංක 2 සහ 4 ස්ථාන දෙකේ NO2 කාණ්ඩ දෙකක් තියෙනවා. 24DNP වලින් හැදෙන්නේ මෙන්න මේ ප්‍රතිඵලයක්. ඒතර මේක පුතේ තද කහ පාටයි කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තැඹිලි පාටයි කියලා ගන්නත් පුළුවන්. කොහොම මේක තද කහ පාට එහෙම නැත්නම් තැඹිලි පාට කියලා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ප්‍රතිඵලයක් තමයි හැදෙන්නේ. එතකොට අපි දන්නවා ඇල්ඩිහයිඩ් හෝ කීටෝන බ්‍රේඩි ප්‍රතිකාරකයේ සමග තැඹිලි පාට අවක්ෂේපයක් හෝ තද කහ අවක්ෂේපයක් ලබා දෙනවා. තැඹිලි පාට අවක්ෂේපය හෝ තද කහ පාට අවක්ෂේපයක් ලබා දීමෙන් ඇල්ඩිහයිඩ් හෝ කීටෝන පවතින බව හඳුනා ගන්න පුළුවන්. බ්‍රේඩි ප්‍රතිකාරකය පාවිච්චි කරලා. ඒකෙන් තමයි අපිට R සහ Y හඳුනා ගන්න හැකියාව තියෙන්නේ. right? okay. ඊළඟට අපි යමු ඒකෙන් පස්සේ හරි පාසදාන් ඒවාට හේතු දක්වන්න කියලා තියෙනවා. මෙතන අහන්නේ මොකද්ද පළවෙනියට part B. Cl වලට එක පැත්තකට Cl සම්බන්ධ වෙලා තිනවා බෙන්සීන්, එහා පැත්තට CH2 Cl ගැන සංයෝගයේ බෙන්සීන් වලයට සම්බන්ධ ක්ලෝරින් ජල විච්ඡේදනයේ නොවන අතර CH2 කාණ්ඩයට සම්බන්ධ Cl ජල විච්ඡේදනය වේ. මෙයා ජල විච්ඡේදනය වෙනවා, මෙයා ජල විච්ඡේදනය වෙන්නේ නැහැ කියලා නෙවෙයි කියන්නේ. හරි. උතර එක පැහැදිලි කරන්න කියලා තමයි කියන්නේ. එතකොට දැන් බෙන්සීන් වලයට සම්බන්ධ ක්ලෝරින් ජල විච්ඡේදනයේ නොවන අතර මේක ජල විච්ඡේදනය වෙනවා. එහෙමනේ කියන්නේ. හරි. එහෙම තමයි වෙන්නත් ඕනේ. බලමු. ඒ කියන්නේ මෙහෙමයි ළමයි දැන් ඔය කියන්නේ. දැන් එතකොට ඔයා තේරුම් ගන්න ඕන තියෙන දේ තමයි පළවෙනියට දැන් විභාගයට ඔයා මේකට උත්තර ලියනකොට. දැන් මෙහෙමනේ තියෙන්නේ. මෙහෙම තියෙන්නේ. මුලින්ම ඔයා මේකට උත්තර දිනනකොට දැන් දෙපැත්තක් තියෙනවා කියන්නේ. එකක් තමයි මේ CCl බන්ධනයේ ද්විත්ව බන්ධන ස්වරූපයක් තියෙන නිසා කැඩෙන්නේ නැහැ. දැන් මෙතන තියෙන බන්ධනේ කැඩෙන්නේ නැත්තේ ඇයි කියලා කියන්නේ. හරි මේක හොඳට තේරුම් ගන්න. මුලින්ම මේ බන්ධනේ කැඩෙන්නේ නැත්තේ ඇයි කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ මේක ජල විච්ඡේදනය වෙන්නේ නැත්තේ. මෙයාව රිප්ලේස් කරන්න බෑනේ වෙන කෙනෙක් දාන්න. හැබැයි මෙයාව රිප්ලේස් කරන්න පුළුවන්. එයා පුළුවන් වෙයි කියලා කියන්නත් ඕනේ. මෙයා බැරි වෙයි කියලා කියන්නත් ඕනේ. ඒතර දාලා ලකුණු දෙන්න. හරි. දැන් අපි දන්නවා මේකට කියන්නේ පුතේ දැන් මේ අපි මේ පැත්ත කොට අමතක කරන්නකෝ. මේ පැත්ත තියෙන මේ ඇරිල් හේලයිට්ස්. මේ ඇරිල් හේලයිට්ස් කියලානේ මේවට කියන්නේ. මේවට කියන ඇරිල් හේලයිට්ස්. ඇරිල් හේලයිඩයක් කියලා තමයි මේකට කියන්නේ. එතකොට දැන් මේකට කියන්නේ ඇරිල් හේලයිඩයක් කියලා නම් ඇරිල් හේලයිඩ් සාමාන්‍යයෙන් අපිට ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවට ලක් කරන්න බෑ. ඒ කියන්නේ එතන ඉන්න ක්ලෝරින් අයින් කරන්න බෑ. ඒකට හේතුව මෙන්න මේකයි. මොකද්ද හේතුව? දැන් අපි සාමාන්‍ය විදිහට ගත්තොත් අපි දන්න දේ තමයි මේ වගේ ඇරිල් හේලයිඩයක් ගත්තොත් මෙහෙම ගමුකෝ. මේ වගේ ඇරිල් හේලයිඩයක් ගත්තොත් මේකට ආංශික ද්විත්ව බන්ධන ස්වරූපයක් තියෙනවා. මොකද ඒ ආංශික ද්විත්ව බන්ධන ස්වරූපයක් තියෙනවා කියන්නේ මෙයා මෙතෙන්ට දුන්නොත් මෙයා මේ අතර ගැලවෙනවා. එතකොට වෙන්නේ මෙයා මයිනස් මෙන්න මෙහෙම වෙන්නේ. එතකොට නොම තියෙනවා. ඊපස්සේ මෙයා මෙතෙන්ට එනවා, මෙයා මෙතෙන්ට එනවා. මෙයා Cl නොම. ඒතර මෙයා මයිනස්. ඊපස්සේ මෙයා ආයෙ පාරක් මෙතෙන්ට එද්දි මෙයා මෙතෙන්ට එනවා. නේ ඒතර මෙයා මයිනස් වෙනවා, මෙයා ද්විත්ව බන්ධනය වෙනවා, මෙයා මෙතන තියෙනවා. ඊට පස්සේ නැවත මොකද වෙන්නේ? රෙසොනන්ස් ස්ට්‍රක්චර්ස් තුන නම් ඔච්චරයි අඳින්න වෙන්නේ. මෙයා මෙතෙන්ට දුන්නාම මෙයා පාරක් ගැලවෙනවා. හරි. නොම නෙවෙයි මේ තේතා රෙසොනන්ස් එක. ඒතර මෙතනින් පස්සේ අපිට නැවත ඔරිජිනල් view එකේම අනිත් පැත්ත හැරිලා එනවා. නොම වෙනවා. මෙතන අනිවාර්යෙන් ධනාරෝපණයක් එන්නත් ඕනේ.
මෙතන Cl වෙනවා. ඒතර මෙතන දිත්ත බන්ධනය මෙතන මෙතන. දැන් මේක පළවෙනි ව්‍යුහයත් එක්ක බලද්දී සම්ප්‍රයුක්තතාවෙනි මෙතනනේ දිත්ත බන්ධනය තිබුණේ. දැන් තියෙන්නේ මෙතන. දැක්කනේ? මාරු වෙලා තියෙන ඔරිජිනල් ව්‍යුහේම එනවා අනිත් පැත්ත හැරිලා. දැන් එතකොට සම්ප්‍රයුක්ත ව්‍යුහ සලකනකොට අපිට පේනවා සම්ප්‍රයුක්ත ව්‍යුහ වල ආංශික දිත්ත බන්ධන ස්වරූපයක් තියෙනවා මේ. ආංශික දිත්ත බන්ධන ස්වරූපයක් තියෙනවා සම්ප්‍රයුක්ත ව්‍යුහ. ඒතර ආංශික දිත්ත බන්ධන ස්වරූපයක් තියෙන නිසා බන්ධනයේ ශක්තිමත්, පයි බන්ධනයේ සිග්ම බන්ධන එකතුවක් තියෙන. ඒ නිසා මේ බන්ධනයේ ලේසියට කඩන්න බෑ. කැඩෙන්නේ නැති නිසා තමයි ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවට ලක් වෙන්නේ නැත්තේ. ඔක අංක 1. හරිද? ඔක කැඩෙන්නේ නැති වෙන හේතු දෙකක් තියෙනවා. පොතේ හේතු දෙකම කියන්න ඕනේ. මේක කැඩෙන්නේ නැති වෙන්න හේතු දෙකක් තියෙනවා. එක හේතුවක් තමයි ඔය කිව්වේ. පළවෙනි හේතුව. මොකක්ද? ආංශික දිත්ත බන්ධන ස්වරූප. විතර ලියන්න ඕනේ ඔයා. කාබන් හා ක්ලෝරින් අතර ආංශික දිත්ත බන්ධන ස්වරූපයක් ඇත. නැත්නම් ආංශික දිත්ත බන්ධනයක් ඇත. ස්වරූපයක් ඇත කියලා කියමුකෝ. ස්වරූපයක් ඇත. එම නිසා බන්ධනය ශක්තිමත් භාවයෙන් වැඩි. බන්ධනයේ ශක්තිමත් භාවයෙන් වැඩිය. එබැවින් බලාපොරොත්තු වන පරිදි CCl බන්ධනය බිඳිය නොහැක. එබැවින් ජල විච්ඡේදනය නොවේ. මොන වැඩි කියලා CCl ආයි කියන්නම්. CCl අතර ආංශික දිත්ත බන්ධන ස්වරූපයක් ඇත. එම නිසා බන්ධනයේ ශක්තිමත් භාවය වැඩිය. එබැවින් බලාපොරොත්තු වන පරිදි CCl බන්ධනය කැඩිය නොහැක. එබැවින් ජල විච්ඡේදනය නොවේ. ඒක පළවෙනි හේතුව. දෙවෙනි හේතුව තමයි පුතේ මේ ක්ලෝරින් කැඩුණාට පස්සේ මේ ක්ලෝරින් ගැලවුණාට පස්සේ මොකද්ද හැදෙන තත්ත්වය? මේ බලන්න. බැරි වෙලා හරි ක්ලෝරින් ගැලවුණාම කියලා හිතන්නකෝ. ජල විච්ඡේදනය වුණා කියලා හිතන්න. වුණොත් එහෙම හැදෙන්න ඕනේ. මොන වගේ එකක්? මෙන්න මෙහෙම කැටායන් එකක් හැදෙන්න ඕනේ. මෙන්න මෙහෙම දැන් මෙතන sorry. මෙතන බන්ධන ඉන්නේ 3යිනේ දැන්. HA ගැලවෙනවනේ. ඒතර මෙතන පොසිටිව් එකක් එනවා. Cl-. ඕමනේ වෙන්න ඕනේ. දැන් මේක දෙවෙනි හේතුව විදිහට මම මේ කියන්නේ. බැරි වෙලා හරි උතන ඉන්න ක්ලෝරින් ගැලවුණොත් එහෙම හරිද? එතකොට මොකද වෙන්නේ? බැරි වෙලා හරි ගැලවුණොත් එහෙම එතනින් හැදෙන කාබෝකැටයන් ස්ථායීතාවය ඊටාම අඩුයි. දැන් මේ මෙතන තියෙන පොසිටිව් එකේ ස්ථායීතාවය ගොඩාක්ම අඩුයි. හරි. එතකොට ඒ නිසා මේකට වෙනත් නියුක්ලියෝෆයිලයක් සම්බන්ධ වෙන්න තියෙන chance එක අඩුයි. දැන් ඒකනේ ජල විච්ඡේදනය වෙනවා කියලා කියන්නේ. දැන් ඇත්තටම අපි දන්නවනේ දැන් සාමාන්‍ය CH2 Cl තියෙන තැනකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් Cl අයින් වෙලා OH වදිනවා. නමුත් දැන් මෙතන Cl ට OH වදින්නේ නැහැ නේද? එතනනේ තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ OH එක නියුක්ලියෝෆයිලයක් විතර ඇවිල්ලා වදිනවා මෙතෙන්ට. මෙතෙන්ට OH- නියුක්ලියෝෆයිල් එක වදින්නේ නැහැ. වදින්නේ නැති වෙන්න හේතුව තමයි මෙතන තියෙන ධනාරෝපණ ඉතාම අස්ථායි නේ. මේ ධනාරෝපණේ අස්ථායි. මොකද sp2 කාබන් කෙනෙක් මෙතන ඉන්නේ. sp2 කාබන් කෙනෙක් ඉන්නේ. එයාට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ පොසිටිව් එකට මොකද විස්ථානගත වෙන්න බෑනේ. අපි නිකන් ඩීලෝකලයිසේෂන් එකක් වෙන්නේ නැහැ. ධනාරෝපණයට බෙන්සින් රින් එක බටේට යන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේක අස්ථායි ධනාරෝපණ නැත්නම් ඒ නිසා නියුක්ලියෝෆයිල් එක පහර දෙන්නේ නැහැ. ඔය හේතුව කියන්නත් පුළුවන්. හරි. right. එතකොට ඒක අංක 1. මේ අංක 1 අර උඩ තියුව හේතුව. දෙවෙනි හේතුවට ලියන්නේ ඕක ඇඳලා. ඔයා කියන්න මොනවාද? මේව ලියන්න. බන්ධනයේ ජල විච්ඡේදනයේ වූ පසු සෑදෙන කාබෝකැටයන්. නාරාද අතන අර උඩට මේ පොඩේ මේකට කලින් මේකෙත් කියන්න පුළුවන් CCl බන්ධනයේ විදින්න බෑ. ඒකට තව ඕනනම් කියත හැකි. දැන් මෙතන තියෙන sp2 කාබන් කෙනෙක් නේ. sp2 කාබන් කෙනෙකුට ක්ලෝරින් සම්බන්ධ වෙලා තියෙනකොට බන්ධන දිග කෙටි. ඒ නිසා බන්ධනයේ ශක්තිමත්භාවය වැඩි. එහෙම කියන්නත් පුළුවන්. මම කියන්නේ පළවෙනි හේතුවට. CCl කාබන් බෙන්සීන් රින් එකේ කාබන් sp2 මුහුම් කරණයේ ඉන්නේ. ඒතකොට ක්ලෝරින් සමග සම්බන්ධ වෙලා තියෙන කෙලින්ම sp2 මුහුම් කරණයට සම්බන්ධ කාබන් කෙනෙක් එක ක්ලෝරින් සම්බන්ධ වෙලා තියෙනවා. sp2 මුහුම් කරණයට සම්බන්ධ කාබන් කෙනෙක් එක්ක නම් ක්ලෝරින් සම්බන්ධ වෙලා තියෙන හිම ලේසියට කැඩෙන්නේ නැහැ තමයි. ඒක තමයි මතක තියාගන්න ඕන දේ. හරි. ලේසියට කැඩෙන්නේ නැහැ. ඒ කාබන් ක්ලෝරින්ට කැඩෙන්නේ නැත්තේ ඒක. මේකත් ලියත හැකි. දැන් දෙවෙනි හේතුවද ඔයාලා කියන්නේ බන්ධනයේ ජල විච්ඡේදනයේ වෙලා සෑදෙනවා කාබෝකැටයනයක්. හැදෙන කාබෝකැටයනය මොකද වෙන්නේ? සෑදෙන කාබෝකැටයන් ඉතාම අස්ථායි. ඒ නිසා කාබන් වල sp2 කාබන් ද්‍රවීය කාබන්ට මේ පොසිටිව් කාබන්ට නියුක්ලියෝෆයිල් කෙනෙක් සම්බන්ධ වීමේ හැකියාව ඉතාම අඩුයි. ඒ නිසා ජල විච්ඡේදනය වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. right. ඒතර ඔය පළවෙනි හේතුව සහ දෙවෙනි හේතුව විදිහට හේතු දෙකක් කියලා පෙන්නන්න මේ පැත්ත කැඩෙන්නේ නැති වෙන්න හේතු විදියට. ඊට පස්සේ මේකට වදින්න හේතුවක් කියන්න වෙනවා. ඊට දෙවෙනියට මේවා ලියා ගන්න වීඩියෝ පෝස්ට් කරලා ඊට පස්සේ මේක වදින්න හේතුව. මේකට වදින්න හේතුවත් එහා පැත්තෙන් කියන්නේ. මේකට වදින්න හේතුව මේකයි. දැන් මෙහෙම තියෙන රින් එක CH2Cl වල
මේකේ මෙතන තියෙන ක්ලෝරින් ගැලවුණොතින් එහෙම. එතකොට මොකද වෙන්නේ? එහෙම ගැලවුණොතින් එහෙම වෙන්නේ මෙතන ධනාරෝපණයක් එනවා. Cl- මෙහෙම ගැලවිලා යනවා. ඒතර ධනාරෝපණයක් එක ගැලවිලා යනවා. ඒතර දැන් මෙතන තියෙන CH2ට බෙන්සීන් රින් එක වටේට සම්ප්‍රයුක්ත ව්‍යුහ දක්වන්න පුළුවන්. හරි මම මෙතන Cl නැතුව ඕනනම් ඇදලා පෙන්නන්නම්කෝ. හරි මේක මෙතන ධන මම මෙහෙම නිකන් අඳින්න. මෙයාට දැන් ඔයාලට ඕනේ නම් පුළුවන් නේ මම මෙතන මේක විතරක් පෙන්නන්න ඕන නිසා CH2ත් එක්ක පොසිටිව් තිබ්බොත් එහෙම රයිට් මෙහෙම ගමුකෝ. එහෙම ගත්තොත් එහෙම අපිට පේනවා මෙතන CH2 නැති කරන්න මෙයා මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන යුගලයක් දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් මොකද වෙන්නේ? මෙතන CH2 වෙනවා right මෙතන CH2 වෙනවා right එතකොට දැන් මෙයා මෙහෙට දුන්න ගමන් මොකද වෙන්නේ? මෙතන ධනාරෝපණයක් එනවා හරි ධනාරෝපණයක් එනවා දැන් මෙයා මෙතනට දෙන්න. එයා එතන දුන්නට පස්සේ CH2 එතන ධනාරෝපණය නැති වෙනවා මෙතන ධනාරෝපණයක් එනවා මෙයා මෙහෙම. හරි ඊපස්සේ මේකට ආයි පාරක් මෙතන දෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ දිගට යන්න පුළුවන්. හරි මේ නොම හරි එතන මෙතන ධනාරෝපණය ඔය විදිහට යන්න පුළුවන්. ඉතින් මේක ඔය විදිහට දිගින් දිගට සම්ප්‍රයුක්ත ව්‍යුහ සෑදීමේ හැකියාව තියෙනවා මේ විදිහට. CH2ට බෙන්සීන් රින් එකට ධනාරෝපණයක් ආව. ඒ කියන්නේ මෙතන ක්ලෝරින් ඉවත් වීමෙන් පසු ලැබෙන කාබෝකැටායනයේ ධනාරෝපණයට ස්ථායී වීමට හැකියාව තියෙනවා. ලැබෙන ධනාරෝපණයට ස්ථායී වෙන සම්ප්‍රයුක්ත ලෙස ස්ථායී වෙන විශාල හැකියාවක් තියෙනවා. මොකද බෙන්සීන් රින් එක වටේට යන්න පුළුවන්. ඒ බෙන්සීන් රින් එක වටේට කැරකෙන්න පුළුවන් කියන්නේ ස්ථායීතාවය වැඩි. ඒ හින්දා වය නැතුව මොකද වෙන්නේ? මේකේ Cl එක රීප්ලේස් වෙනවා OH- හරි වෙනත් පිටින් එන ඕනෑම නියුක්ලියෝෆයිල් එකක් සමග එතන තියෙන කාබෝකැටායනයේ රීප්ලේස් වීමක් සිද්ධ වෙනවා right එතනදී ඔයා කියන්න මේ ටික ලියලා සම්ප්‍රයුක්තතාවයේ අණුව මෙන්න මේ ප්‍රභේදය සම්ප්‍රයුක්තතාවයේ අණුව මොනවා CH2 plus ප්‍රභේදයේ ධන ආරෝපණය බෙන්සීන් වලයේ විස්ථානගත වීම සිදුවේ. එම නිසා එම කැටායනය වඩාත් ස්ථායී වේ. එම කැටායනය වඩාත් ස්ථායී වේ. එම නිසා එම කැටායනය වඩාත් ස්ථායී වේ. එම නිසා නියුක්ලියෝෆයිලයක් ධනද්‍රවීය කාබන්ට ධනද්‍රවීය sp3 කාබන්ට කියලා ලියමුකෝ. මෙයා sp3 නේ නේද? මෙයා sp3 ධනද්‍රවීය sp3 කාබන්ට පහසුවෙන් සම්බන්ධ වේ. ධනද්‍රව්‍ය sp3 කාබන්ට පහසුවෙන් සම්බන්ධ වේ. හරි. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රතික්‍රියාව ජල විච්ඡේදන ඉතාම පහසුවෙන් සිද්ධ වෙන්නේ. ඔන්න ඔය කියන විස්තර ටික වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. ඔක තමයි ඔය උත්තරයට එන්න ඕනේ. මේක ලියන්න ඕන අර කැඩෙන්නේ නැති වෙන්න හේතු මේ තියෙන්නේ වදින්න හේතු. හරි. right. okay. අපි ඊළඟට යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මෙහෙම. දෙවෙනි එක CH3 CH2 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 Br ජලීය NaOH දැම්මා මෙහෙම Br එක OH වෙනවලු. මෙතන Br එක OH වෙනවා. හරි. ඉතින් අපි දන්නවනේ මේ ඇල්කිල් හේලයිඩ් වල නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා දෙකක් තමයි දීලා තියෙන්නේ. මේ එක ප්‍රතික්‍රියාව දෙවන පෙළවන අතර දෙක ප්‍රතික්‍රියාව පළමු පෙළ වේ. මේක සෙකන්ඩ් ඕඩර් රියැක්ෂන් එකක්ලු මේක ෆස්ට් ඕඩර් රියැක්ෂන් එකක්ලු. ඉතින් ඇයි කියලා අහන මේවා අපි දන්නවා. මේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා නේ. ඔබට මතක ඇතිනේ. අපි නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා කතා කරන්නේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ගත්තොත් නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ආකාර දෙකයි. එකක් තමයි අපි කියන්නේ SN1 නැත්නම් SN2 කියමුකෝ. SN2 සහ SN1 ප්‍රතික්‍රියා. SN2 කියලා කියන්නේ තනි පියවර නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. SN1 කියලා කියන්නේ දෙපියවර පියවර දෙකේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වර්ග දෙකකට බෙදෙනවා. තනි පියවර නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් තියෙන ප්‍රශ්නේ තමයි
තනි පියවර නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා පෙන්වන්නේ ගොඩාක් දුරට प्राथमिक एल्किल हेलाइड सह द्वितीयक एल्किल हेलाइड वलට තනි පියවර නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා පෙන්වන්න පුළුවන්. දෙපියවර නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා තෘතීක एल्किल हेलाइड සහ ද්විතීක एल्किल हेलाइड තමයි පෙන්වන්නේ. මේ ද්විතීක एल्किल हेलाइड නිවැරදිවම තනි පියවර නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්ද දෙපියවර නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්ද පෙන්වන්න කියන එක ඔයාලට සිලබස් එකේ දුගන්නන්න බෑ. සහ ඔයා ඒක දන්නෙත් නෑ. ඒක නිසා ඒක විභාගෙදී පරීක්ෂා කරන්නේ නෑ ඔබේ. ඔබෙන් පරීක්ෂා කරන්නේ විශේෂයෙන් මේ තෘතීක එක්කෙනෙකු සහ ප්‍රාථමික එක්කෙනෙක් දුන්නාම එයා තනි පියවරද පියවර දෙකටද යන්නේ කියන එක ඔබට පුළුවන් වෙන්න ඕනේ හරියටම තීරණය කරගන්න. හරි ඒක තමයි මේකෙදී බලාපොරොත්තු වෙන දේ. දැන් තනි පියවර නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක තියෙන ප්‍රශ්න තමයි ඇත්තරම මේ කාබකටායන ස්ථායීතාවයේ මේක තියෙන ගැටලුව. අපි දන්නවා යම් කාබකටායනයක් හදනකොට කාබකටායනය ප්‍රාථමික කාබකටායනයක් නම් ප්‍රාථමික කාබකටායනයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. प्राथमिक කාබකටායනයේ ස්ථායීතාවය ඉතාම අඩු නිසා තමයි මේ තනි පියවර ප්‍රතික්‍රියාවක් විදිහට සිද්ධ වෙන්නේ. අපි උදාහරණයකට මේ අංග එකපාරම දැන් දීලා තියෙන්නේ ඔයගලන්ට මේ දීලා තියෙන්නේ පළවෙනියට CH3 CH2 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 4යි Br. හරි මේකට තමයි ජලීය NaOH දාලා. දැන් මෙතන ඇත්තටම වෙන්නේ මොකද්ද? දැන් මෙතන ඔබට පේන දේ තමයි මෙහෙම අඳින්නම්. මෙතනදී මේ H එකක් සම්බන්ධ කරමුකෝ. මෙතනත් H එකක් සම්බන්ධ කරමු. මෙතන Br එක. ඉතුරු ටික මේ ඉතුරු ටික තමයි මෙතනට කාබන් ඔක්කොම හතරක් වෙනවානේ. CH2 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 මේවම සම්බන්ධ කරමුකෝ. හරි. මෙහෙම අඳින්නම්කෝ. හරි. දැන් මේ Br සම්බන්ධ කාබන් තමයි මේ අංක 1 කියලා දාන්නම් මම නිකමට. මේ අංක 1 Br සම්බන්ධ කාබන් තමයි. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් මෙයා මයිනස් මෙයා ප්ලස් විදියටනේ තියෙන්නේ. ඒතර දැන් මෙතනදී වෙන්නේ අතරම මේ OH මයිනස් කියන එක්කෙනා නියුක්ලියෝෆයිල් එකක් විදියට කාබන්ට පහර දෙනවා. ඒතර Br මයිනස් ගැලවෙනවා. ගැලවුණාම වෙන්නේ CH2 CH3 CH2 අද මෙහෙම ගමුකෝ. CH2 CH2 CH3 මෙතන H එක මෙතන H එක මෙතන OH එක සම්බන්ධ වෙනවා Br මයිනස් ගැලවෙනවා. ඔන්නෝමනේ වෙන්නේ. හරි. එතකොට දැන් මෙතනදී ඔබට පේනවා මෙයා පහර දෙනකොටම මේ Br OH මයිනස් විසින් සිදු කරන පහර දීම සිදු වෙනකොටම Br මයිනස් ගැලවෙනවා. මේ දෙකම එකපාර වෙන්නේ. මේ දෙකම එකම වෙලාවෙ එකම විදියට වෙන්නේ. එකම වෙලාවෙ වෙන්නේ. එකම වෙලාවෙ වෙනකොට අපිට පේනවා මෙයාවත් ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා මෙයත් ප්‍රතික්‍රියාවට සහභාගී. ඒතර මේ වගේ ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගන්න වෙන්නේ රේට් එක k times අපි මේ ශීඝ්‍රතා නියම සමීකරණය ලියනකොට CH3 CH2 CH2 Br වාරයක් OH minus හරි sodium hydroxide හරි මේක මූලික ප්‍රතික්‍රියාවක් අපි සැලකුවොත් එහෙම ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමෙට්‍රියම තමයි පෙළ විදියට ගන්න ඕනේ කොහොමද මේවා මූලික ප්‍රතික්‍රියා කියලා තමයි අපි ගන්නෙ මේවා මේ බහුපියවර ප්‍රතික්‍රියා නෙමෙයි ඒ අනුව පළවෙනි එකේදී අපිට ලැබෙනවා මෙයා දෙවන පෙළ ප්‍රතික්‍රියාවක් කියලා සමස්ත පෙළ දෙකයි සමස්ත පෙළ දෙකක් වෙන්න හේතුව තමයි මේ සමස්ත පෙළ දෙක නිසා තමයි මේ තනි පියවර ප්‍රතික්‍රියාවට SN2 කියන්නේ හරි මොකද මෙයත් සහභාගී වෙනවා මෙයත් සහභාගී වෙනවා මේ දෙකම සහභාගී වෙලා තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මොකද ප්‍රාථමික දැන් මේක දැන් ඔබ දන්නවා ඊළඟට දීලා තියෙන ව්‍යුහය ගමුකෝ අපි ඒකත් එක්ක මේක පැහැදිලි කරගන්න පුළුවන් මේ තියෙන SN2 SN2 කියන්නේ තනි පියවර මේ පියවර එකයි දෙක දාලා තියෙන්නේ පෙළ දෙකක් නිසා තමයි දෙක දාලා තියෙන්නේ right දැන් ඊළඟට ඔයාලට දීලා තියෙන පැහැදිලි කරන්න මෙන්න මෙයා CH3 CCH3 මෙතන CH3 එක Br ඉන්න. උතර දැන් මෙයා ගත්තොත් එහෙම පුතේ මෙතන මුලින්ම වෙන්නේ මේක සෙමෙන් සිදු වෙන ප්‍රතික්‍රියාව මේක ස්ලෝ රියැක්ෂන් එක කියලා කියන්නේ. මෙතන වෙන්නේ මුලින්ම Br මයිනස් ගැලවෙන. එහෙම ගැලවුණා මෙතන ධනාරෝපණයක් වෙනවා Br මයිනස් ගැලවිලා යනවා. ඊට පස්සේ වෙන්නේ මෙන්න මේ හැදෙන එක්කෙනා CCH3 ධනාරෝපණයට අර පිටින් වදිච්ච මේ පිටින් එන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් OH මයිනස් එක පහර දෙනවා. මේක සිද්ධ වෙන්නේ වේගෙන්. ඒතර වේගෙන් සිදුවන ප්‍රතික්‍රියාව මත නෙමෙයිනේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය රඳා පවතිනවා. ඒක දන්නවනේ චාලක රසායනයේ. CH3 මෙතනදී OH එක සම්බන්ධ වෙනවා. නොහොම වෙන්නේ. එතන සෙබෙන් සිදුවන ප්‍රතික්‍රියාව තමයි මේ උඩ තියෙන මේ දින වේගෙන් සිදුවන ප්‍රතික්‍රියාව.
සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියාවේදී right සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියාවේදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතා සමීකරණය ලියන්න වෙන්නේ රේට් එක සමානයි k වාරයක් මෙන්න මෙයා. සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන්නේ මෙයා විතරයි නේ. වේගෙන් සිදුවන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට සම්බන්ධ නියුක්ලියෝෆයිල් අපි ලියන්නේ නැහැ. හරි. සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියාවට සම්බන්ධ නියුක්ලියෝෆයිල් එක තමයි මේ තියෙන්නේ CH3 ඒවා 3ක් තියෙනවා plus Br මෙච්චරයි. එතකොට මෙයා පළමු පෙළ. මේකනේ පළවෙනි පියවර, මේකනේ දෙවෙනි පියවර. ඒතර මේක පළමු පියවර ප්‍රතික්‍රියාව. පළමු පෙළ ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ ඒක. ෆස්ට් ඕඩර් රියැක්ෂන් එකක් කියලා කියන්නේ. මොකද මේකට පුතේ සම්බන්ධ වෙන්නේ මෙන්න මෙයා පමණයි. මෙන්න මෙයා පමණයි සම්බන්ධ වෙන්නේ. දැන් උඩ එකේදී මෙන්න මෙයාත් සම්බන්ධ වෙනවා, මෙයාත් සම්බන්ධ වෙනවා. OH- උත් සම්බන්ධ වෙනවා, මෙන්න මේ ඇල්කිල් හෙලයිඩයත් සම්බන්ධ. ඒතර දෙදෙනෙක් සම්බන්ධ වෙන නිසා රේට් ඉක්වේෂන් එකට දෙන්නෙක් එනවා. ඒතර මෙයා දෙවෙනි පෙළ වෙනවා. නමුත් සෙමින් මේ තෘතීක ඇල්කිල් හෙලයිඩ් සඳහා සිදුවෙන නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ. තෘතීක ඇල්කිල් හෙලයිඩ් සඳහා සිදුවෙන නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ තනි පියවර ප්‍රතික්‍රියාව විදියට නෙමෙයි පියවර දෙකේ ප්‍රතික්‍රියාව විදියට. හරි. sorry මේ පියවර දෙකේ ප්‍රතික්‍රියාව විදියට සිද්ධ වෙන්නේ. හැබැයි ඇත්තටම ඒක සෙමින් සිදුවන පියවර තමයි පළවෙනි පියවර. කාබෝකැටායනයේ සෑදීම. තෘතීක කාබෝකැටායනයක් සෑදෙනවා. ඒ තෘතීක කාබෝකැටායනයක් සෑදෙනකොට අපි දන්නවා මොකද වෙන්නේ? ඒක ඊටාම ස්ථායී. ඒ නිසා තමයි මෙහෙම තනියෙන්ම කැඩිලා තෘතීක කාබෝකැටායනය හැදෙන්නේ. දැන් ඇයි මේක වෙන්නේ නැත්තේ? මේක වෙන්නේ නැත්තේ ඉතින් මේකේ Br එක නිකන් ගැලවුණොත් එහෙම හැදෙන්නේ ප්‍රාථමික කාබෝකැටායනයක්. ප්‍රාථමික කාබෝකැටායනයේ ස්ථායීතාවය ඊටාම අඩුයි. ප්‍රාථමික කාබෝකැටායනයේ ස්ථායීතාවය ඊටාම අඩුයි නිසා ප්‍රාථමික ඇල්කිල් හෙලයිඩ් එකකින් Br ගැලවිලා අපිට කාබෝකැටායන හැදෙයි කියලා අපේක්ෂා කරන්න බෑ. ඒ නිසා ඒක වෙන්නේ නැහැ. වෙන්නේ නැති ප්‍රතික්‍රියාවක් තමයි ගන්න ඕනේ. ඒ නිසා වෙන්නේ ඇත්තටම පල්ලෙහා ප්‍රතික්‍රියාව පමණයි. උඩ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඔක හොඳට මතක තියාගන්න. ඒ නිසා ප්‍රාථමික ඇල්කිල් හෙලයිඩයක් ප්‍රබල භස්මයක් සමග සිදුවන ප්‍රතික්‍රියාවක් ප්‍රාථමික ඇල්කිල් හෙලයිඩයක් ප්‍රබල භස්මයක් සමග සිදුවන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ තනි පියවර ප්‍රතික්‍රියාවක් විදියට. එතකොට දෙදෙනෙකු සහභාගී වෙන නිසා ඒක දෙවන පෙළ ප්‍රතික්‍රියාවක් වෙනොන් වැඩි කියලා යන්න ඕනේ. ඊළඟට තෘතීක ඇල්කිල් හෙලයිඩයක් ගත්තොත් එහෙම තෘතීක ඇල්කිල් හෙලයිඩයක පළමුවෙන්ම කාබෝකැටායනය සෑදෙනවා. පළමුවෙන්ම සෑදෙන කාබෝකැටායනය ගත්තොත් එහෙම පළවෙනියට සෑදෙන කාබෝකැටායනය ඊටාම ස්ථායී මට්ටමක පවතිනවා. මොකද තෘතීක කාබෝකැටායනයක් සෑදෙන. ඒ නිසා පියවර දෙකකට වෙන්න පුළුවන්. ඒ නිසා දෙවන පියවරේදී එය වේගෙන් සිද්ධ වෙනවා. පළවෙනි පියවර තමයි ඇත්තටම චාලක රසායනිකව වැදගත් වෙන සමීකරණය. ඒ නිසා චාලක රසායනිකව වැදගත් වෙන සෙමින් සිදුවන පියවරට අදාළ එක් ප්‍රතික්‍රියකයේ සහභාගී වෙන්නේ. ඒ නිසා ඒක පළමු පෙළ ප්‍රතික්‍රියාවක් අපි ගන්නෙ. දැන් මම හිතනවා ඔබට වැඩි පැහැදිලි වෙන්නේ නැති. මෙන්න මේ ප්‍රතික්‍රියාව තනි පියවරෙන් සිද්ධ වෙලා දෙවන පෙළ වෙන්නේ ඇයි කියන එකත් මේ ප්‍රතික්‍රියාව පියවර දෙකෙන් සිද්ධ වෙලා පළමු පෙළ වෙන්නේ ඇයි කියන එකත් දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැහැ. මේ ටික ලියා ගන්න ඒකේ විස්තරයට. right? ඊළඟට කතා කරන්න තියෙන්නේ අපිට අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟට තියෙන්නේ දරුවෝ මේ පාසනාන එහා B සංයෝග එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීම සඳහා ක්‍රමයක් යෝජනා කරන්න කියලා කියන්නේ. පළවෙනියටම තියෙන්නේ ඇනිලීන් තියෙන්නේ අනිත් එක CH2NH2 තියෙන. ඉතින් ඇනිලීන් සහ CH2NH2 කියන නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝගනේ. ඒතර ඇනිලීන් සහ මෙතිල් ඇමීන් කොහොමද වෙන් කර හඳුනා ගන්න කියලා තමයි ඉතින් ඔකේ අහන්නේ. ඉතින් තාම සරල දේ තමයි දැන් ඇනිලීන් වගේ එකකට අපිට ඇනිලීන් දුන්නාම ඇනිලීන් ෆීනෝල් දෙකටම එහෙමයි. මේ බ්‍රෝමීන් දියර දැම්මොත් මොකද වෙන්නේ? බ්‍රෝමීන් දියර දැම්මොත් සුදු පාට ආක්ෂේපයක්. මොකද NH2 කියන්නේ ඊටාම ප්‍රබල ඕතොපැරා යොමුකාරකයක්. එතකොට ඕතොපැරා ස්ථාන තුනම අවහිර වෙමින් සුදු පාට අවක්ෂේපයක් දෙනවා. හැබැයි අපි දන්නවා මෙතිලැමීන් කියන එක්කෙනාට බ්‍රෝමීන් දියර දැම්මයි කියලා එහෙම වෙන්නේ. මේකට Br2 දියර දැම්මයි කියලා මුකුත් වෙන්නේ නැහැ. ඒතර ඒක අපිට එක පියවරක් විතර මේක අඳුර ගන්න පුළුවන්. A සහ B වලට බ්‍රෝමීන් දියර වෙන වෙනම දාන්න. වෙන වෙනම දැම්මම මොකද වෙන්නේ? ඇනිලීන් වලට බ්‍රෝමීන් දියර දැම්ම සුදු පාට අවක්ෂේපයක් එනවා. CH2NH2 වලට වෙනසක් නැහැ කියලා ලියන්න ඕනේ. එහෙම කතර දාන්න බෑ වෙනසක් නැහැ කියලා ලියන්න. කතර දැම්මොත් ලකුණු දෙන්නේ නැහැ වෙනසක් නැත කියලා ලියන්න වෙනවා මේ. හරි ඔකේ එක අවස්ථාවක් විදිහට අපිට ගන්න පුළුවන් සුදු පාට අවක්ෂේපයක් ලැබීම සහ CH2NH2 වලට වෙනසක් නැත කියන එක. අනිත් එක තමයි ඉතින් මේ Na2HCl reaction එක. අපි ඕනනම් දෙකට ගන්න ලියමුකෝ. මෙහෙම ගමු. කොහොමද තියෙන්නේ? මේ තියෙන ඇනිලීන් NH2 මේ තියෙන්නේ
CH2NH2 මේ පළවෙනියට අපි කරන්න ඕනේ මේකට අපි දාන්නේ බ්‍රොමින් දිය. හරි. ඊළඟට මේකට NaNO2 HCl 0.5 උෂ්ණත්වයට තියලා. right. අතර NaNO2 HCl දැන් බ්‍රොමින් දියට දැම්මා මේක නම් සුදු අවක්ෂය. මේකට වෙනසක් නැත. මෙහෙම දාන්නේ වෙනසක් නැත කියලා ලියන්න. හරි. ඊළඟට ගත්තොත් එimhe NaNO2 HCl 0.5 උෂ්ණත්වයට තිය දැම්මා මොකද වෙන්නේ? ඇනිලීන් වලට NH2 වලට NaNO2 HCl 0.5 සෙල්සියස් උෂ්ණත්වයට තිය දැම්මම අපි දන්නවා ඇනිලීන් ඩයිසෝනියම් ලවණය බවට පත් කරගන්න පුළුවන්. මෙතනදී නයිට්‍රජන් පිටවීමක් සිද්ධ වෙන්නේ ඩයිසෝනියම් ලවණය විතරයි හැදෙන්නේ. විතරක් ඇත්තටම ඒතර වෙනසක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. හරි. NaNO2 HCl 0.5 සෙල්සියස් අතර දැම්මම N2Cl ඩයිසෝනියම් ලවණය. නමුත් මෙතිලැමීන් වලට NaNO2 HCl දැම්මොත් එහෙම 0.5 සෙල්සියස් නෙමෙයි. ඒක මොන අවස්ථාව යටතේ දැම්මත් 0.5 හෝ 10 සෙල්සියස් වලට වඩා වැඩි. ඔය මොන අවස්ථාව යටතේ දැම්මත් ඔතන OH කාණ්ඩයක් සම්බන්ධ වෙනවා NH2 කාණ්ඩය රීප්ලේස් වෙලා. ඔක නෙවෙයි. එතකොට දැන් මෙතනදී නයිට්‍රජන් වායුව පිට වෙනවා. මොකද ඇමීන් කාණ්ඩය ගැලවෙන නිසා නයිට්‍රජන් වායුව පිට වෙනවා. නයිට්‍රජන් වායු බුබුලු පිටවීමක් අපිට දකින්න පුළුවන්. හැබැයි මේ ඩයිසෝනියම් ලවණය මේ ඇනිලීන් වලට NaNO2 HCl හඳුන්වා දීමෙන් ඒ තත්ත්වය උද්ගත වෙන්නේ නැහැ. එහෙමනම් අපිට කියන්නේ මේක අඳින්න ඕනෙත් නැහැ. මෙතන වෙනසක් නැත කියලා ලියුවනම් හරි. මේ ඩයිසෝනියම් ලවණය සෑදුනා කියලා වෙනසක් නැහැ. වෙනසක් නැත. මේ පැත්තට අපි ගත්තොත් එහෙම නයිට්‍රජන් වායු බුබුලු පිට වෙනවා. මොකද අපි NaNO2 HCl මොන උෂ්ණත්වයට තේ දැම්මත් ළමයි මොන උෂ්ණත්වයට තේ දැම්මත් NH2 කාණ්ඩය රීප්ලේස් වෙනවා OH කාණ්ඩයෙන්. ඒතර අනිවාර්යෙන් නයිට්‍රජන් වායු පිටවීම සිද්ධ වෙන්න ඕනේ. හරි. ඕකේ ඒක මතක තියාගන්න. ඕනනම් තව ඩයි සාධන ප්‍රතික්‍රියාවට යන්නත් පුළුවන් ඉතින්. දැන් ඩයි සාධන ප්‍රතික්‍රියාවේදී මොකද වෙන්නේ? අපි දන්නවා ඇනිලීන් කියන්නේ සක්‍රිය කාරකයක් නේ. ඩයි එකක් හදන විදිය කියලා දීලා තියෙනවා. ඕගනික් වලදී නයිට් ඇනිලීන් කියන්නේ සක්‍රිය කාරකයක්. ඒතර ඇනිලීන් කියන්නේ සක්‍රිය කාරකයක් නම් මොකද වෙන්නේ? සක්‍රිය කාරකයක් අපි දන්නවා ප්‍රතික්‍රියා කරනවා. අපි ගමු මෙහෙම ඇනිලීන්. මේ දින ඇනිලීන් NH2 අපි සක්‍රිය කාරකයක් විදිහට ගමුකෝ ඩයිසෝනියම් ලවණය N2Cl. N2Cl එක ප්‍රතික්‍රියා කරොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍ය 0.5 උෂ්ණත්වයට තේ. දැම්මොත් එහෙම මොකද වෙන්නේ මෙතනදී? පැරාස්ථානයේ තියෙන හයිඩ්‍රජන් ඉවත් වෙනවා මෙතන ඉන්න Cl එක. එතකොට හැදෙනවා මෙන්න මෙහෙම ඩයි එකක්. හරි මේ පැත්තට අපි ගමුකෝ මේ ඇනිලීන් මේ පැත්තට නයිට්‍රජන් දිත්ත බන්ධනයත් එක්ක මෙන්න මෙහෙම එකක් හැදෙනවා. හරි. ඒතර මේ හැදිලා තියෙන එක්කෙනා ගත්තොත් එම්ම මේක මේ තැඹිලි පාට අවක්ෂේප. තැඹිලි පාට අවක්ෂේපයක් තමයි අපිට මෙතනදී හම්බ වෙන්නේ. right? දැන් මේ ඔය 2 නැප්තෝල් වගේ එකක් දාන්නත් පුළුවන්. 2 නැප්තෝල් වගේ එකක් දැම්මොත් නම් රතු පාට ඩයි එකක් හම්බ වෙනවා. මේකත් උන ලියත හැකි. 2 නැප්තෝල් වගේ එකක්. මේකත් අපි බලමු ඕන්න. මේකත් එක දාන්න පුළුවන් 2 නැප්තෝල්. NH2ත් එක්ක මේ ප්‍රමේයනේ මකලා දාන්න. මේක තමයි මේ තැඹිලි පාට ඩයි එක සෑදීම. හරි? එතකොට මම මේක ආයෙත් දාන්න 2 නැප්තෝල් එක්ක 2 නැප්තෝල් එක්ක රතු පාට ඩයි එකක් සෑදෙන්න. මතක ඇති ඔබට මේ තියෙන ඇනිලීන් මේක දාන්න 2 නැප්තෝල් මෙන්න මෙහෙම එකක්. टू නැප්තෝල් දාන්න 2 නැප්තෝල් දැම්මහම 2 නැප්තෝල් වල පුතේ දැන් පැරා ස්ථානයේ හයිඩ්‍රජන් නැහැනේ. ඒ ඕතෝ ස්ථානයේ තියෙන හයිඩ්‍රජන් තමයි ඉවත් වෙන්නේ. එතකොට මෙන්න මෙතන තියෙන හයිඩ්‍රජන් ඉවත් වෙනවා. sorry. මේ ඇනිලීන් නෙමෙයි ඩයිසෝනියම් ලවණය නේ. N2 Cl- මෙන්න මෙහෙම තියෙන. ඒතර මෙතන හයිඩ්‍රජන් එක නෙමෙයි යන්නේ. මෙතන ඉන්න හයිඩ්‍රජන් මෙතන Cl එක ඉවත් වෙනවා. එතකොට හැදෙන්නේ මෙන්න මෙහෙම දිත්ත බන්ධනයක් හැදෙනවා. right?
ඔය විදියට OH ඔන්න ඔහම එනවා. මේකට අපි කියන්නේ මේ රතු පාට ඩයි එකක්. රතු පාට ඩයි එක සෙන්ටර්. එතකොට NNO2 HCl 0.5 උෂ්ණත්වය යටතේදී අපි ගමු මේ උෂ්ණත්වය යටතේදී පීනෝල් වගේ එකක් හඳුන්වලා දුන්නොත් මේකට පීනෝල් දැම්මොත් පීනෝල් දාන්නත් පුළුවන් ඇනිලින් දාන්නත් පුළුවන් ඈ මම එන්නේ ඇනිලින් වලට තමයි ඇඳලා පෙන්නේ කලින් පීනෝල් ඇනිලින් 2 නැප්තෝල් ඔය කැමති එකක් දාන්න 2 නැප්තෝල් දැම්මොත් එහෙම ඇනිලින් වලින් අපිට ඩයි එකක් ගන්න පුළුවන් තැඹිලි පාට ඩයි එකක් හරි රතු පාට හරි ගන්න පුළුවන් මොකද ඇනිලින් වලට NNO2 HCl 0.5 දැම්මම ඩයිසෝනියම් වෙනවා. ඒකට මෙන්න මේක අඳුන්වලා දුන්නාම පීනෝල් ඇනිලින් හරි ඩයි එකක් මේ 2 නැප්තෝල් අඳුන්වලා දුන්නා ගමන් ඩයි එක හද. මේ පැත්තට වෙනසක් නැහැ. මේ පැත්තට එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ ඔය කියන කරුණු කීපය පාවිච්චි කරලා ඔක වෙන් කර අඳුනා ගන්න පුළුවන්. කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න. right? ඊළඟට අපි යමු මේ part B කොටසේ කියන්නේ CH3 CCH3 double bond CH CH3 තියෙනවා ඊළඟට CH3 CH double bond CH CH3 තියෙනවා මේ දෙක වෙන් කර අඳුර ගන්න විදියක් තමයි අහන්නේ දැන් මේ දෙකට මේ අපිට සාමාන්‍යයෙන් බ්‍රෝමින් දියර පරීක්ෂාව කරන්න බෑනේ Br2 දියර පරීක්ෂාව කරන්න බෑ මෙතනත් අපිට Br2 දියර පරීක්ෂාව කරන්න බෑ මොකද බ්‍රෝමින් විවරණ වීම දෙකේම වෙනවා ඊළඟට බේය පරීක්ෂාව මොකද බේය පරීක්ෂාව කියලා කියන්නේ OH KMnO4 භාෂ්මික මාධ්‍යයේ පොටෑසියම් පර්මැංගනේට් දාන පරීක්ෂණය කරන්නත් බෑ මොකද භාෂ්මික මාධ්‍යයේ පොටෑසියම් පර්මැංගනේට් දැම්මත් මොකද වෙන්නේ දෙකෙන්ම මේ බ්‍රෝමින් මේ විවරණ වීමක් වෙනවා කලයක නැතිවීමක් වෙනවා විවරණ වීමක් සිද්ධ වෙනවා ඒ නිසා බේය පරීක්ෂාව හෝ බ්‍රෝමින් දියර පරීක්ෂාව දෙකම කරන්න බෑ මේකට ඉතින් හොඳම පරීක්ෂණය තමයි ලූකස් ප්‍රතිකාරකය පාවිච්චි කරන ඩයලූටඩ් සල්ෆියුරික් දාලා මේකට තනක සල්ෆියුරික් දැම්මම අපි දන්නවා H එක වැඩි තැන මෙතන OH එක මෙතනට එන්න ඕනේ එතකොට CH3 CCH3 මෙතනට OH කාණ්ඩයක් මෙතන CH2 CH3 තමයි එන්නේ මේකට තනක සල්ෆියුරික් දැම්මොත් මෙතන OH එකක් CH2 CH3 එතකොට දැන් මෙතනදී අපිට පේනවා පළමු අවස්ථාවේදී ලැබෙන තෘතීක මධ්‍යසාරයක් මෙතනදී ලැබෙන්නේ අපිට ද්විතීක මධ්‍යසාරයක් තෘතීක මධ්‍යසාරයක් ලූකස් ප්‍රතිකාරකයට ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා මේකෙදී ලූකස් ප්‍රතිකාරකයට ඉක්මන් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ විනාඩි 10ක් විතර යන විනාඩි 5ක් 10ක් අතර කාලයක් යනවා ටිකක් රත් කරාම තමයි උත්තර දෙන්නේ ඒකෙන් අඳුර ගන්න පුළුවන් එහෙම නැත්නම් ආම්ලික KMnO4 පාවිච්චි කරන්නත් පුළුවන් මේක මේ ඩයලූටඩ් සල්ෆියුරික් දාලා දැන් මේක දැම්මට පස්සේ H+ KMnO4 දැම්මොත් මොකද වෙන්නේ මෙයා ඔක්සිකරණය වෙන්නේ නැහැ වෙනසක් නැහැ නැත්නම් ඔක්සිකරණය වෙන්නේ නැහැ කියලා ගන්න. ඒතර H+ KMnO4 වල දම් පාට නැති වෙන්නේ. මෙතන ගත්තොත් එහෙම මෙතනදී වා තේරුම් ගන්න ඕනේ CH3C මෙතනදී H එකයි OH එකයි තියෙන නිසා කීටෝන් එකක් හැදෙනවා. කීටෝන් එකක් නම් ආයි පාරක් වැඩිපුර ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඇල්ඩිහයිඩ් ප්‍රාථමික ඇල්කොහොලයක් නම් ඇල්ඩිහයිඩයක් වෙන්නේ. PCC දැම්ම වෙන එක තමයි මෙතනත් වෙන්නේ. එතකොට හැබැයි වර්ණේ විවරණ වෙනෝනේ ආම්ලික KMnO4 වල වර්ණේ වර්ණ වෙන නිසා අඳුර ගන්න පුළුවන්. ඒ නිසා වෙන් කර අඳුනා ගැනීමට වාට ලූකස් ප්‍රතිකාරකය කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඩයලූටඩ් සල්ෆියුරික් දාලා ඊට පස්සේ H+ KMnO4 දැම්මා කියන්න පුළුවන්. හරි? ත්‍රේම දැම්මාම දර්ශනික ආවිල්‍යතාවයක් එනවා ලූකස් ප්‍රතිකාරකයේදී තෘතීක ඇල්කොහොලයට. ද්විතීක ඇල්කොහොලය සඳහා විනාඩි 5-14 කාලයක් ගත කරනවා. එයා තනක සල්ෆියුරික් දැම්මට පස්සේ ඇසිඩික් KMnO4 දාලා වර්ණේ වර්ණ වෙනවද කියලා බලන්න පුළුවන්. එහෙම වර්ණේ වර්ණ වෙනවා තෘතීක ඇල්කොහොලය ද්විතීක ඇල්කොහොලය වෙන්නේ නැහැ. ඔන්න ඔය ටික තමයි ඉතින් විශේෂයෙන් කියන්න තියෙන්නේ. හරි. එතනින් අපිට කාබනික රසායන ප්‍රශ්න ඉවරයි. ඊට පස්සේ මේ වායු ප්‍රශ්නයක් තියෙනවා. වායු ප්‍රශ්නයක් සමග යම් සමතුලිතතා ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක සාකච්ඡා කරන්න කලින් අපි චොට්ටක් මෙන්න මේ ප්‍රතික්‍රියා ටිකත් පොඩ්ඩක් අපි රිවයිස් කරගෙන ඉමු. දැන් මම ඔබට දෙනවා මේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව මුලින්ම තුලිත කරන්න. මෙන්න මේ රෙඩොක්ස් ප්‍රතික්‍රියා දෙක විභාගයට යන්න කලින් බලා ගන්න ඕනේ රෙඩොක්ස් ප්‍රතික්‍රියා දෙකක් විදියට මෙන්න මෙයා FeS2 O2 සමග ප්‍රතික්‍රියාව Fe2O3 සමග සල්ෆර් ඩයොක්සයිඩ් ලැබෙනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාව අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමවේදය හරහා තුලිත කරන්න. වීඩියෝ එක පෝස්ට් කරලා තුලිත කරන්න try කරන අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමවේදය හරහා අර්ධ ප්‍රතික්‍රියාව. හරි? හරි. right. වීඩියෝ එක පෝස්ට් කරන්න, පෝස්ට් කරලා try කරන්න. දැන් මම ඊළාට දැන් වීඩියෝ එක සවුන්ඩ් කරලා බලන්න. මම මේ ක්‍රම දෙකකට ඔයාලට කියලා දෙනවා අර්ධ ප්‍රතික්‍රියා වලින් බැලන්ස් කරන්න. මේක තරමක් සංකීර්ණ අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමවේදයක්. මොකද ඒකට හේතුව
මෙතන මේ අයන් පයිරයිඩ්ස් තියෙන සල්ෆියුරික් නිෂ්පාදනය සඳහා අපි කර්මාන්ත රසායනයේදී පාවිච්චි කරන අයන් පයිරයිඩ්ස් තමයි FeS2 කියලා තියෙන්නේ. මෙතන පුතේ මේ S22 2 තමයි මේ කියන්නේ. හරි. S22 2 අයනේ මේ තියෙන්නේ. Fe ධන 2යි S2 2 කියන අයනය තමයි ඔය තියෙන්නේ. හරි. ඒකෙන් දෙකක් තියෙනවා. ඒතර ඒකෙන් දෙකක් තියෙනවා කියලා ගන්න ඕනේ. මොකද මෙතන දෙකක් තියෙන නිසා. හරි. ඔතන මේ අයන් පයිරයිඩ්ස් තමයි මේ තියෙන්නේ. ඒතකොට මේකේ මේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව මෙහෙම ගන්න පුළුවන්. විදි දෙකකට හිතන්න පුළුවන්. මේක ඇත්තටම වෙන්නේ පුතේ මුලින්ම අපි යකඩ දෙකක් තියෙන නිසා මුලින් මෙතන දෙකක් දාන් ඉමුකෝ. ඊට සල්ෆර් මෙතනින් හතරක් වෙනවා. ඊට මෙතන හතරක් දාන් ඉන්න මුලින්ම කරන්න ඕනේ ඒකනේ. බැලන්ස් කරන්න කලින් මුලින්ම කරන්න ඕනේ ඒක. ඊළඟට දැන් අපි බලමු මේක ඇත්තටම ඔක්සිකරණය වෙන්නේ කවුද කියලා. මේක ඔක්සිකරණ ප්‍රතික්‍රියාවේදී වෙන්නේ පුතේ ඇත්තටම මේ ප්‍රතික්‍රියාවේදී ඇත්තටම ඔක්සිකරණය වීමක් වෙන්නේ ඔක්සිකරණය ඇත්තටම වෙන්නේ මේ යකඩ ධන දෙක. යකඩ ධන දෙක කෙනෙකුට මේක යකඩ ධන 3ට යනවා කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තෙත් වෙන විදියක් කරන්න යකඩ ධන දෙක ඕනනම් කෙනෙක්ට Fe2O3ට යනවා කියලා ගන්නත් පුළුවන් ඉතින්. හරි? ඔක්සිජන් දාලා සමග සමස්ත සංයෝගය සලකලා හදන්නත් පුළුවන්. ඒත් එහෙම ගත්තොත් තව මේකේ ඔක්සිකරණයක් තියෙනවා ධන දෙකේ සිට ධන 3ට යන මේක බැලන්ස් කරමු අපි අර්ධ ප්‍රතික්‍රියාව වලින්. ඒත් මෙහෙම දැම්මොත් 3H2O 3 වරක් දෙකෙන් 6H+. මෙතන දෙකක් දාන්න එපා. sorry. මෙතන දෙකක් දාන්න ඕනේ. මෙතන වෙනස අපි පොඩ්ඩක් ආයි පාරක් හදමු. මෙතන දෙකක් සලකන්න ඕනේනේ. මෙතන Fe දෙකක් තියෙනවා. දෙකක් සලකන්න ඕනේ. දෙකක් සලකුවම ඉලෙක්ට්‍රෝන දෙකක්. මේක කෙනෙකුට මෙහෙමත් පුළුවන්. Fe2 දෙකක් Fe2O3 එතන කොහොමද දෙකක් තියෙනවනේ. යනවා කියලා සලකන්න පුළුවන්. එහෙම ගත්තොත් මෙතන දෙන්නම ඉන්නේ ධන 4යි. මෙතන දෙන්නම ඉන්නේ ධන 6. ඒතර වෙනස ඉලෙක්ට්‍රෝන දෙකයි. ඔක්සිජන් 3ක් තියෙනවා 3H2O දාන්න. ඉතින් මෙතනින් 6H+ එනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් මේකට දාන්න. හරිනේ. ඔන්න අර්ධ ප්‍රතික්‍රියාව තුලිත කරා. හරි නේද? ඔන්න එක ඔක්සිකරණ ප්‍රතික්‍රියාව මේ තියෙන්නේ. යකඩ ධන දෙක යකඩ ධන 3 සඳහා ඔක්සිකරණය වී. right? ඊළඟට අපි සලකමු මෙන්න මෙයා S2 2 මේ නෑ නේද? ඒකිනුත් දෙකක් තියෙනවා මේ. ඒකිනුත් දෙකක් තියෙනවා නේද? දෙකක් දාමු. එයා යන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වලට. දැන් සල්ෆර් ඩයොක්සයිඩ් අයන විදියට ගත්තොත් එහෙම සල්ෆර් ඩයොක්සයිඩ් වල සල්ෆර් ඉන්නේ ධන 4 ඔක්සිකරණ අවස්ථාවේ. ඔක්සිජන් ඉන්නේ O2- අවස්ථාවේ දෙකක්. හරිනේ. ඒ නිසා මම ඔක්සිජන් නැතුව මේ පැත්තට බැලන්ස් කරන හැටි පෙන්නන්නම්. එහෙම ගත්තොත් මේක ලියන්නේ S4+ කියලා ලියන්න වෙන්නේ. ඒකිනුත් දෙකක් මෙතන දෙවරක් දෙකෙන් හතරක් ලියන්න වෙනවා. ඒක ඒ වගේම අපිට මෙහෙමත් කෙනෙක්ට මේක ගන්න පුළුවන්. සල්ෆර් ඩයොක්සයිඩ් කියලා හිතන්නත් පුළුවන්. මෙතන සල්ෆර් හතරක් මේක දෙකක් තියෙන නිසා මෙතන හතරක් දාගන්න වෙනවා. මේක බැලන්ස් කරන විදිය බලන්න. මෙතන එනවා පුතේ එතකොට දෙවරක් දෙක හතරක් නේ. ඒතර මෙතන එන්නේ ඍණ 4 එන්නේ. දෙන්නම ඍණ 2යි. ඒතර දෙකේව දෙකක් නේ 4යි. මෙතන සල්ෆර් එක්කෙනෙක් ධන 4 ඉන්නේ 4 වරක් 4 4 දෙනාම 16 ඉන්නේ. ඒතර වෙනස 16න් ඍණ 4ක් අඩු කරා 20ක් වෙනවා. 20ක වෙනසක් තියෙනවානේ. ඍණ 20ක් වෙන්න එපා. right? මේ පැත්ත ගන්න. මෙයා බැලන්ස් කරන්නේ කොහොමද? 4 වරක් දෙකෙන් ඔක්සිජන් අතර ජලය 8ක් දාන්න. 8 වරක් දෙකෙන් හයිඩ්‍රජන් 16ක්. මෙතනත් වෙනස. මෙතන ඍණ 4 තියෙන්නේ. මෙතන ධන 16 තියෙන ඉලෙක්ට්‍රෝන 20ක් දාන්න. දැන් හරිනේ. ඒතර 20ක් දැන් මේ තියෙන ඔක්සිකරණ ප්‍රතික්‍රියා දෙකක්. මේ ඔක්සිකරණම ප්‍රතික්‍රියා දෙකක් මේ ඇවිල්ලා තියෙනවා. right? ඒතර පුතේ මේක එකතු කරාම එනවා 2යි Fe2+ 2යි S2 2- වලින් 2යි Fe3+ 4යි SO4+ 22යි ඉලෙක්ට්‍රෝන. මේ පැත්ත එකතු කරොත් එහෙම එන්නේ විදිය බලන්න. ඕන මට මේ දෙක එකතු කරලා ලියන්නත් පුළුවන් මෙහෙම. FeS2 ඒවා දෙකක් කියලා ලියන්න පුළුවන් නේද? මෙතන බලන්න. මෙහෙම ලිව්වොත් නේ 11යි ජලය. මම මේක ඕන මේ දෙක එකතු කරලා එකපාර ලියන්නම් 2යි FeS2 Fe2O3 4යි SO2 16 6 22යි H+ 22යි ඉලෙක්ට්‍රෝන. මෙහෙම ගන්නත් පුළුවන්. සමීකරණ අංක 1 කියලා දාමු නේ. හරිනේ 22යි ඉලෙක්ට්‍රෝන. සමීකරණ අංක 3 කියලා දාමු. දැන් එකනේ. මේකෙත් 1 මේක 2 මේක 3 කියලා දාමු. හරි මේ දෙක එකතු කරලා මම ඔන්න එකපාරම ලියන්නම් මේක නැතුව. හරි. 2යි FeS2 මේ තියෙන්නේ. හරි. දැන් ඔන්න ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ටික හරි. දැන් තියෙන්නේ හරණ ප්‍රතික්‍රියාව. හරණය වෙන්නේ කවුද? ඔක්සිජන් නේ. ඔක්සිජන් හරණය වෙලා තියෙන්නේ මෙතනත් ඉන්නවා O2- මෙතනත් ඉන්නවා. කැමති දැනකට ගත්තට ප්‍රශ්නයක් නැහැ. අපි මෙහෙම ගමුකෝ. අයන වලින්ම ගමුකෝ O2 O2- වලට යනවා. මෙතනත් අපි ගමු O2 O2- වලට යනවා. දැන් උඩින් ලියමු නේද? ඉඩ මදි වෙනවන්නේ නැත්තම්.
O2 O2 minus මෙතනත් එන්න. මෙතනත් O2 මේ O2 minus වලට යන්න. එතකොට ළමයි මෙතන දෙන්නේ sorry. මෙතන දෙන්නේ කියලා නිසා දෙකක් දාගන්න. ඒතර ඉන හතරක් එනවා ඉලෙක්ට්‍රෝන හතර මෙහෙට දැම්මම නම් හරියට මේකෙදී ඒකම තමයි. දෙකක් දාගන්න හතරයි ඉලෙක්ට්‍රෝන. හරි. දැන් අපිට තියෙන්නේ මේව තුලිත කරන්න උඩ තියෙන ඉලෙක්ට්‍රෝන 22ක් යට තියෙන 4ක්. මෙතනත් ඉලෙක්ට්‍රෝන 22ක් තියෙනවා මෙතන 4ක් තියෙනවා. කොහොමද මේක තුලිත කරන්නේ? 4 22කට ගේන්න බෑනේ. 22 අපිට ඕන මේක දෙකෙන් බෙදලා තුලිත කරන්න පුළුවන් නැත්නම් ඉතින් දෙකම 44ට වගේ ගේන්න වෙනවා. ඉතින් දෙකම 44ට ගේනවට වඩා ලේසි මෙයාව දෙකෙන් බෙදපු නිකමට. මෙයාව දෙකෙන් බෙදලා ගත්තොත් එහෙම 11යි. මෙයාවත් දෙකෙන් බෙදන අපි ඔය සමීකරණ දෙකෙන් බෙදාගමු නිකමට. එතන මෙතන දෙකෙන් බෙදුවොත් එහෙම ඉලෙක්ට්‍රෝන 11ක්. අන්න මේවත් බෙදාගෙන මෙයා මෙතන 2යි. එතන මෙතන 2 අයින් වෙනවනේ. මෙතන 2ත් අයින්. හරිනේ. හරිනේ එතකොට. right එතකොට හරි දෙවරක් 4 8යි 8යි 3 11යි. හරිනේ. ඕකේ දැන් හරිනේ. එයාව මම දෙකෙන් බෙදාගත්තා. දැන් එතකොට මෙයාව මෙන්න මෙයාව වැඩි කරන්න ඕන 4ෙන් මෙයාව වැඩි කරන්න ඕනේ 11යි. හරිනේ. එතකොටනේ 44ට සමාන. උඩ සමී මේ සමීකරණෙත් අප බලමු. මේකත් අපිට දෙකෙන් බෙදා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? මේක දෙකෙන් බෙදන්න බෑ නේද? මේක එහෙමම තියමු. හරි. right. මේක අපිට දැන් එතකොට මේ සමීකරණයේ උඩ අපි වැඩි කරමු 4යි මේක 11න් වැඩි කරමු. උඩ එක 4න් වැඩි කරාම 4යි FeS2 පල්ලෙහාක 11න් වැඩි කරාම 11යි O2 මෙයා 4න් වැඩි කරාම 4යි Fe3 8යි SO+ හරි ඉලෙක්ට්‍රෝන නම් 22ක් එන්නේ. ඉලෙක්ට්‍රෝන ලියන්න ඕනේ නැහැ කැපෙනවනේ. මේ පැත්තේ යට මෙයා මේ වැඩි කරන 11න් 22යි O2 මයිනස්. හරිනේ. ඔන්න ඔහමයි වෙන්නේ. මේ පැත්ත බලන්න. මේකෙත් අපිට උඩ දෙකෙන් බෙදා ගන්න නැතුව ඕනනම් ඉතින් දෙකෙන් බෙදලා වැඩි කරන්න පුළුවන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අපි මේක දෙකම ගේමු 22යි 44ට ගේමුකෝ. මෙයාව 11න් වැඩි කරා. මෙයාව 11න් වැඩි කරා මොකද වෙන්නේ? 44 ඉලෙක්ට්‍රෝන 11යි O2 22යි O2 මයිනස් මෙයා වැඩි කරමු දෙකකින්. එතකොට ආයෙ පාර 44 වෙනවනේ නේ. එතන 22යි ජලය 4යි FeS2 2යි Fe2O3 8යි සල්ෆර් ඩයොක්සයිඩ් 44H+ 44යි ඉලෙක්ට්‍රෝන. හරිනේ. මේකත් පුළුවන් නැත්නම් දෙකට බෙදලා ගන්නත් පුළුවන්. දැන් මේක එකතු කරාම එනවා ළමයි ඉලෙක්ට්‍රෝන 44ට ඉලෙක්ට්‍රෝන 44 කැපෙන. එච්චරයි නේ කැපෙන්නේ. හරි. 22යි ජලය 4යි FeS2 2යි Fe2O3 22යි O2 මයිනස් 44H+ 8යි සල්ෆර් ඩයොක්සයිඩ්. දැන් හොඳට බලන්න. මෙතන පුතේ 4යි FeS2 11යි O2 තියෙනවා. මෙතන දැන් අපිට ගන්න වෙන්නේ Fe2O3 ගත්තොත් 4ක් තියෙන නිසා 2ක් දාගන්න. හරිනේ. සල්ෆර් ඩයොක්සයිඩ් 8ක් තියෙන නිසා 8ක් දාගන්නකො. හරිනේ. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. ඔක්සිජන් වල ඔක්කොම 22යි O2 මයිනස් තියෙන. 22කින් මෙතන 3 වරක් දෙකෙන් 6ක් ගියා. මෙතන 16ක 16 6 22 හරිය. එහෙනම් O2 මයිනස් හරිනේ. Fe3 O2 මේ මෙතනින් ගත්ත 6ක්. මේක ගත්ත මෙතනින් 16ක්. ඒතොර හරිය නේද? මෙන්න බැලන්ස් ඉක්වේෂන්. මෙතනත් බලන්න. මෙතන තියෙන ප්‍රශ්නේ 22යි ජලය 4යි FeS2 2යි Fe2O3 44H+ 22යි O2 මයිනස් කියන ජලයේ 22ක්ම නේ තියෙන්නේ නේද? මොකද 22 වරක් දෙක H+ 44යි O 22යි O2 මයිනස් + 8යි සල්ෆර් ඩයොක්සයිඩ්. ඒතර 22යි ජලය දෙපැත්තෙන් කැපෙනවා. ඒත් බැලන්ස් ඉක්වේෂන් එක ওই විදිහටම එනවා. ඉතින් ඔන්න ඔහමයි ඔය වගේව බැලන්ස් කරන්න. රයිට්. මෙතන අර්ධ ප්‍රතික්‍රියා වලින් බැලන්ස් කරන විදිය ඕන නිකන් අපිට බැලන්ස් කරන්නත් පුළුවන්. සාමාන්‍ය ක්‍රමවේදය පාවිච්චි කරලා බැලන්ස් කරන්නත් පුළුවන්. රයිට්. ඕකේ. අපි මේ සාමාන්‍ය විදිහට බැලන්ස් කරන විදිය බලමු. සාමාන්‍ය විදිහට බැලන්ස් කරනවා නම් FeS2 O2 Fe2O3 එක්ක සල්ෆර් ඩයොක්සයිඩ් නෙවෙයි. කොහොම නෙවෙයි. එතකොට පුතේ මෙතන මුලින්ම දෙකට දෙකක් දාගන්නකො. මෙතන සල්ෆර් එතන 4කට 4ක් දාගන්න. දැන් අපි බලමු මේ. මෙතන ඔක්සිකරණ අංකය දෙන්නගෙම ධන
4 ඉන්නේ. මෙතන දෙන්නගෙම ඉන්නේ ධන 6. එතන මෙතන වෙනස 2යි මෙන්න එක ඔක්සිකරණයක්. මෙතන S2 දෙන්න ඍණ 2 දෙකක් අත්තම ඍණ 4. මෙතන සල්ෆර් එක්කෙනෙක් ධන 4 4 දෙනා ඉන්නේ ධන 16. එතන වෙනස ඉලෙක්ට්‍රෝන 20යි. එතන එතනත් එන ඔක්සිකරණයක්. එතන ඕවරෝල් ඔක්සිකරණයේ විතරක් සැලකුවම ඔක්සිකරණයේ 22ක් වෙනවා ඉලෙක්ට්‍රෝන. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ඔක්සිකරණයේ 22ක් වෙනවා ඉලෙක්ට්‍රෝන්ස්. හරි. හරණය ගත්තොත් එහෙම හරණය කැමති තැනකට ගන්න පුළුවන්. O2 මෙතන බිඳුවයි ඔයාලට ඕන මෙතනට සලකන්නකෝ. මෙතන O2 ම ඉන්න නිසා. එතන මෙතන O2 එක්කෙනෙක් ඍණ 2යි එක්කෙනෙක් ඍණ 2යි. මෙතන මම හැබැයි බැලන්ස් කරන්න යන්නේ නැහැ. මෙතන දෙන්නෙක්ට සලකන නිසා දෙන්නෙක් ඉන්න ඍණ 4. වෙනස 4. මොකද ඔක්සිජන් මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවනේ. ඒ නිසා මම මෙතනයි බැලන්ස් කරන්න යන්නේ නැහැ. මෙතන 8ක් තිබ්බා කියලා මෙතන 8ක් දාගන්න යන්නේ නැහැ. මොකද ඔක්සිජන් තව තැනක ඉන්නවනේ. ඒ නිසා තියෙන විදිහට බැලන්ස් කරන්න. මෙතන O2 ඔක්සිජන් දෙන්නම බිඳුවයි. මෙතන එක ඔක්සිජන් කෙනෙක් ඍණ 2යි දෙන්නෙක් ඍණ 4යි. ඔක වඩා මෙතන ඔක්සිජන්ට ගන්නත් පුළුවන්. එක්කෙනෙක් ඍණ 2යි දෙන්නෙක් ඍණ 4යි තුන් දෙනෙක් ඍණ 6යි. දෙන්නෙක්ව සැලකුවම ඍණ 4යි. ඔන්න මෙතනට ගන්නත් පුළුවන් මෙතනට ගන්නත් පුළුවන්. කැමති විදිහට කරන්න. හරි මෙතන බිඳුව මෙතන ඍණ 4. දැන් එතකොට වෙන්නේ 4ට 4 එකයි 22ට 4 11. හරිනේ. දැන් අපි කල්පනා කරමු මේ එක මේ 22 මේ දෙකෙන් නේ බෙදුවේ නම් 2යි. මේ දෙක අදාළ නැත්තේ කාටද? අදාළ නැත්තේ මෙන්න මෙයාට අදාළ නැහැ. ඒතර දෙවරක් දෙකෙන් 4ක් වෙනවා. මෙයා 2 නෙමෙයි 4 වෙන්න ඕනද? තව මේ දෙක අදාළ නැති එක්කෙනෙකුට ඉන්නේ මෙන්න මෙතනට අදාළ නැහැ. මෙතනටත් දෙකක් දාන්න. මේ 11 අදාළ නැත්තේ 11 මෙන්න මෙතනට අදාළ නැහැ. ඒ නිසා එතනට 11 දාන්න. අනිත් එක්කෙනාව දාන්න යන්නේ නැහැ. මොකද ඔක්සිජන් තැන් දෙකක ඉන්නවා. දැන් අපි ඒත් එක්කෙනා ගලපලා තමයි දාන්න වෙන්නේ. මෙතන 4ක් දාපු ගමන් සල්ෆර් 8ක් එනවා. ඒතර මෙතන 8 දැම්මම දැන් හරි. ඔක්සිජන් ඔක්කොම 11 සරත් දෙක 22යි. මෙතන 3 වරක් දෙක 6 8 වරක් දෙක 16 6 22 වෙනවා. ඔය විදිහට බැලන්ස් කරන්න පුළුවන්. හරිනේ. ඔය තියෙන කැටි ක්‍රමය පාවිච්චි කරලා බැලන්ස් කරන විදිය කැටි ක්‍රමයකින් බැලන්ස් කරන්නත් පුළුවන් වෙන්න ඕන. රයිට්. ඊළඟ මෙන්න මේ ප්‍රතික්‍රියාව ගත්තොත් Fe3O4 ඇලුමිනියම් සමග ප්‍රතික්‍රියාව යකඩ. මේ වගේ ප්‍රතික්‍රියාවක් දුන්නාම බැලන්ස් කරගන්න කෙටි ක්‍රමය තමයි දැන් මෙතනදී කල්පනා කරන්න ඕනේ මේ Fe3O4 කියන එක හැදිලා තියෙන්නේ. මේ හීමටයිට් නේ FeO Fe2O3. ඒතර ඔක්කොම යකඩ තුනක් තියෙන නිසා තුනක් මුලින්ම දාන්න. ඒතර යකඩ ධන 2 ඔක්සිකරණ අවස්ථාවේ සිට බිඳු ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිකරණය වෙලා දෙන ඔක්සිකරණ අංකයේ වෙනස ඉලෙක්ට්‍රෝන 2යි. යකඩ දෙන්නෙක් ඉන්නේ ධන 6යි. මෙතන යකඩ දෙන්නෙක් ඉන්නේ ධන 6යි. sorry ඍණ 6යි. ඔය දෙන්නෙක් ඉන්නේ ධන 6යි. ඒතකොට ධන 6යි මෙතන බිඳුවට ගිහින්. ඒතර මෙතන වෙනස ඉලෙක්ට්‍රෝන 6යි. ඒතර සමස්තයක් විදියට දෙකේම වෙලා දෙන ඔක්සිහරණයක්. සමස්ත ඔක්සිහරණය ඉලෙක්ට්‍රෝන 8යි. ඉලෙක්ට්‍රෝන 8ක සමස්ත ඔක්සිහරණයක් සිද්ධ වෙලා තියෙනවා. හොඳට බලන්න. යකඩ ධන 2 හිටියේ. ඒකෙන් දෙකෙන් මෙතන බිඳුවට ගියා 2යි. මෙතන යකඩ දෙන්නම ධන 6යි ධන 6න් බිඳුවට ගියා ධන 6යි. ඒතර සම්පූර්ණ වෙනස 8යි. ඇලුමිනියම් ගත්තොත් බිඳුවයි. ඇලුමිනියම් අපි මුලින්ම දෙකක් දාගමු. මෙතන දෙකක් ඉන්නවනේ. දෙන්නම ඉන්නේ බිඳුව මෙතන දෙන්නම ඉන්නේ 6යි. ඒතර වෙනස 6යි. 8යි 6යි තියෙන්නේ මෙතන 6 මේක අපි ඕනනම් මේක දෙකෙන් බෙදුවම 3යි මේක 4යි. 4 අදාළ නැති කාටද? 4 අදාළ නැහැ මෙන්න මෙතෙන්ට. ඒතර 4 වල දෙන් 8 වෙනවා. එතකොට මෙතන 4ක් වෙනවා. 3 අදාළ නැත්තේ කාටද? 3 අදාළ නැහැ මෙන්න මෙතෙන්ට 3 වරක් 3 9යි. මෙතෙන්ට 3 අදාළ නැහැ. මෙන්න බැලන්ස් ඉක්වේෂන්. ඔය විදිහටයි බැලන්ස් ඉක්වේෂන් එක ගන්න. හරි. 3යි Fe3O4 8යි ඇලුමිනියම් වලින් 9යි යකඩ සමග 4යි Al2O3 දෙන්න. හරි. ඔය විදිහටයි බැලන්ස් කෙමිකල් ඉක්වේෂන් එකක් ගන්න අපි මේ මොනවාද මේ වගේ අවස්ථාවන් වල මේ හීමටයිට් වගේ තියෙන අවස්ථාවන් වල ඔක්සිකරණ දෙක සලකන්නේ මේ විදිහට කඩලා ඔක්සිකරණ සලකලා තමයි බැලන්ස් කරන්න ඕනේ. රයිට්. ඕකේ මම මේ අපිට මතක් වෙන ටිකක් සංකීර්ණ ගණයේ රිඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කරන විදිහ තමයි පැහැදිලි කරේ. හරි. දැන් අපි ඊළඟට යමු මෙන්න මේ ප්‍රශ්නෙට. අපි යමු පුතේ මෙන්න මේ ප්‍රශ්නේ කරන්න දැන් වායු වාෂිත ගැටලුවක්. ප්‍රශ්න අංක 8. වීඩියෝ එක පෝස් කරලා ප්‍රශ්න අංක 8 කරන්න ගන්න. රයිට්. ප්‍රශ්න අංක 8 කරන්න කලින් ප්‍රශ්න අංක 8 පොඩ්ඩක් සාකච්ඡා කරන්න කලින් අපි මේ පාස් පේපර් ප්‍රශ්නයක් තියෙන නිසා සාකච්ඡා කරලා ඉමු නේද? පාස් පේපර් ප්‍රශ්නයක් තියෙනවා අපි සාකච්ඡා කරලා ඉමුකෝ. මේ 2000 ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඉන්න එක හොඳයි මං හිතන්නේ. මේක කරලා ඉමු. මොකද මේ ප්‍රශ්නෙට අදාළ સિદ્ધාන්ත කරුණු කීපයක් අරකට යෙදෙන නිසා මේ ප්‍රශ්නේ කරලා ඉන්න. හරි. මම පළවෙනි කාලේ කරන්න යන්නේ නැහැ. මේක ව්‍යුත්පන්න කිරීමක් නිසා අවගාඩ්‍රෝ නියමේ. රයිට්. අපි B කොටස විතරයි මට මෙතනදී පොඩ්ඩක් ફોකස් කරගන්න ඕනේ.
දැන් මේ වගේ වෙලාවක පුතේ මේ 2000 ප්‍රශ්න මේක සරල ප්‍රශ්නයක් වුණාට මේක ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා ළමයින්ට මේ වැරදෙන තැන් කීපයක්. දැන් මේ අංක 1 තමයි මෙතනදී නයිට්‍රජන් වායුව සහ එතීන් වායුව තමයි මේකේ බල්බ දෙකේ දීලා තියෙන්නේ. ඒ වායුවේ නයිට්‍රජන් පමණක්ද B වායුවේ එතීන් පමණක්ද අන්තර්ගතයි ඒ වායුව පහත රූප සරහනේ සඳහන් තත්වයට තේදී පවතී කියලා දීලා තියෙනවා. කරාමයේ විවෘත කිරීමෙන් පසු බල්බ දෙකේ අඩංගු වායු එකිනෙක සමග නිදහස සම්පූර්ණ ලෙස මිශ්‍ර වීමට ඉඩ දෙනු ලැබේ. එසේ වුවද එක් එක් බල්බ සහ අන්තර්ගත වායු උෂ්ණත්ව නොවෙනස් වී ආරම්භක අගයෙන් පවත්වා ගන්නවා කියලා කියලා තියෙන ඉතාම වැදගත් 127 සහ 27 නයිට්‍රජන් සහ එතීන් වායු පරිපූර්ණ වායු ලෙස හැසිරෙන බවද කරාමයේ පරිමාණ නොසලකා හරිත උපකල්පනය කරමින් ගණනය කරන්න කියලා කියන්නේ. දැන් මෙතන මට වඩා ගණනන්න දින දේවල් මෙන්න මේවා. පළවෙනි දේ තමයි පුතේ හොඳට මතක තියාගන්න. දැන් මම මේ අපි කලිනුත් කරා මේ જાතිය ගැටලුවක්. දැන් කරාමයේ විවෘත කරාට පස්සේ අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රෙෂර් එක වැඩි තැන සිට පීඩනය වැඩි තැන සිට පීඩනය අඩු තැන දක්වා වායු ගලන්න එපා. එහෙමනේ වෙන්න ඕනේ සාමාන්‍ය. පීඩනය යම් තැනක වැඩි නම් පීඩනය යම් තැනක අඩුයි නම් පීඩනය වැඩි තැන සිට පීඩනය අඩු තැනකට වායු ගැලීමක් සිද්ධ වෙන්න ඕනේ. එතකොට දැන් මේකේ කරාමයේ විවෘත කරාට පස්සේ පීඩනය වැඩි තැන කොහෙද පීඩනය අඩු තැන කොහෙද කියලා පොඩ්ඩක් හිතන්න. මේකේ පීඩනය වැඩි තැන තියෙන්නේ අපිට පේනවා මෙයා දෙක වැඩි කිරීම 10.5 මෙයාගේ පීඩනය එක වැඩි කිරීම 10.5. ඒතර ළමයින්ගේ දැන් මතයේ තියෙන්නේ පීඩනය වැඩි තැන සිට අඩු තැනට වායු ගලනවා නම් එතීන් වායුව මෙහි ඉඳන් මෙහෙට එන්න ඕනේ. මෙතන නයිට්‍රජන් මෙතන එතීන් තියෙන C2H4 නේ. එතීන් වායුව වම් පස සිට දකුණු පස දක්වා ගලන්න ඕනේ කියන මතය තමයි දැන් තියෙන්නේ. ඒක තමයි සංප්‍රයුක්ත වායු ගැලීම. මේකේ කරාම විවෘත කරාම ළමයින්ට හිතෙන්නෙත් එහෙමයි. පීඩනය වැඩි තැන සිට පීඩනය අඩු තැනට නම් වායු ගලන්න ඕනේ. පීඩනය වැඩි එතීන් වායුව පීඩනය අඩු නයිට්‍රජන් වායුව. එතකොට මෙහි ඉඳන් මෙහෙට වායුව ගැලීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒක හරි. එහෙමනම් මේ ළමයින්ට අනුව ඒ කියන්නේ ළමයි ඔයගොල්ලෝ හිතන්නේ එතකොට එහෙමනම් මේ කරාමේ විවෘත කර ටික වෙලාවක් ගියාට පස්සේ එතීන් මේකේ තියෙනවා ටිකක්. N2ත් මේකේ තියෙනවා. ඒතර මේකට N2 එන්න විදියක් නැහැ නේ ඔය කියන විදියට. ඇයි? වායු ගැලීම සිද්ධ වෙන්නේ මෙහි ඉඳන් මෙහෙට නම් පීඩනය වැඩි මෙහෙ පීඩනය අඩු මෙහෙ නිසා එහෙමනම් නයිට්‍රජන් මෙහෙට යන්න විදියක් නැහැ. ඒ නිසා මේ හිතන විදියේ වැරද්දක් තියෙනවා. ඒ නිසා මම කියන එක හොඳට තේරුම් ගන්න. මෙහෙමයි ළමයි මේක වෙන්නේ. ඇත්ත කතාව තමයි පීඩනය වැඩි තැන සිට පීඩනය අඩු තැනට වායු ගැලීමක් සිද්ධ වෙන්න ඕනේ තමයි. ඒක හරි. පීඩනය වැඩි තැන සිට පීඩනය අඩු තැනට වායු ගැලීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් හරි. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. දැන් මේක එක පද්ධතියක් නේ. දැන් මේක ඇරියට පස්සේ එක පද්ධතියක්. දැන් ඔබ දන්නවා මේ වගේ ප්ලාස්ටික් එක නයිට්‍රජනුයි හයිඩ්‍රජනුයි හිටියොත් එහෙම. දැන් මෙන්න මේ කෙලවරේ නයිට්‍රජන් වල පීඩනය බැලුවොත් එහෙම Pn2. ඒක දෙක නම් මෙතන බැලුවත් දෙකයි. මෙතන මේ කෙලවරේ බැලුවත් දෙකයි, මෙතන කෙලවරෙත් බැලුවත් දෙකයි, මෙහෙ බැලුවත් දෙකයි, මේ කොහෙ බැලුවත් නයිට්‍රජන්ට තියෙන ආංශික පීඩනය හෝ හයිඩ්‍රජන්ට තියෙන ආංශික පීඩනය වෙනස් වෙන්න බෑනේ. මේක තනි පද්ධතියක් නේ. තනි පද්ධතියක් නම් පීඩනය වෙනස් වෙන්න බෑ. දැන් ඕගලන්ට අනුව මේක පීඩනය වැඩි තැන සිට පීඩනය අඩු තැනට ගලනවා කියන තර්කය මත මේක දිහා බැලුවොතින් එහෙම පීඩනය වැඩි තැන සිට පීඩනය අඩු තැනට වායු ගලනවා කියන තර්කය මත ඉඳගෙන බැලුවොතින් එහෙම ඔයාට අනුව නයිට්‍රජන් මෙහෙ තියෙන විදියක් නැහැ. ඒතර නයිට්‍රජන් වායුව වල මේ බිඳුව නම් නයිට්‍රජන් වල ආංශික පීඩනය බිඳුවක්. එහෙම වෙන්න බෑනේ. එහෙම වෙන්න බෑ. නයිට්‍රජන් දැන් එතකොට මේක තනි පද්ධතියක් නේ කරාමයේ ඇරියට පස්සේ. එහෙමනම් තනි පද්ධතියක් නම් මේ හැම තැනම මේ කරාමයේ ඇතුලේ මේ හැම තැනම නයිට්‍රජන් වල ආංශික පීඩනය එකක් වෙන්න ඕන. එකම අගයක් වෙන්න ඕන. එතීන් වායුවෙත් එහෙමයි. මේ ඉඳන් මෙහෙට මේ ඕනම තැනක එතීන් වායුවේ පීඩනයත් එකම අගයේ වෙන්න ඕන. හරිද? ඒක පටලවා ගන්න එපා. එහෙමනම් මොකද්ද මේ පීඩනය වැඩි තැන සිට පීඩනය අඩු තැනට ගලනවා කියලා කියන්නේ? පීඩනය වැඩි තැන සිට පීඩනය අඩු තැනට වායු ගලනවා කියන එකේ තේරුම මෙන්න මේක. ඇත්තටම පීඩනය වැඩි තැන සිට පීඩනය අඩු තැනට වායු ගලනවා තමයි. හැබැයි ඒක තේරුම මෙහින් මෙහෙට වායු යන්නේ නැහැ කියන එක නෙමෙයි. මේ කතා කරන්නේ සංප්‍රයුක්ත පීඩන ගැලීමක් ගැන. ඒ කියන්නේ පුතේ මෙහෙම කරාමේ ඇරියට පස්සේ ඇත්තටම නයිට්‍රජන් වායුව මෙහි ඉඳන් මෙහෙට යනවා. එතීන් වායුව මෙහි ඉඳන් මෙහෙට යනවා. නයිට්‍රජන් වායුව මෙහි ඉඳන් මේ පැත්තට යන්නේ මේ පැත්තේ තියෙන නයිට්‍රජන් වල ආංශික පීඩනයයි මේ පැත්තේ තියෙන නයිට්‍රජන් වල ආංශික පීඩනය දෙකම එකම අගයකට ගේන්න ඕන නිසා මොකද තනි පද්ධතියක් නේ නයිට්‍රජන් වල ආංශික පීඩනය එකම අගයකට ගේන්න ඕන නිසා එකම අගයකට පත්වන තුරු නයිට්‍රජන් මෙහි ඉඳන් මෙහෙට ගලනවා. කරාමේ ඇරියට පස්සේ එතීන් වායුවේ මේ පැත්තේ තියෙන ආංශික පීඩනයම නැවතත් මේ පැත්තේ ආංශික පීඩනයට සමාන කරගන්න ඕන නිසා එතීන් වායුවත් වම් පැත්තේ සිට දකුණු පැත්තේ සිට වම් පැත්තට ගලනවා. එහෙමනම් දැන් මොකද දෙපැත්තටම වායු යනවා නම් සංප්‍රයුක්ත පීඩන ගැලීමක් කියලා කියන්නේ. ඒක තේරුම මේකයි පුතේ. මේක වෙන්නේ ඇත්තටම නයිට්‍රජන් මෙහෙට අණු දෙකක් යනවා නම් එතීන් වායු අණු පහක් යනවා. අන්න ඒකයි සංප්‍රයුක්ත පීඩන ගැලීම කියලා කියන්නේ. එහෙම නැතුව මෙහෙන් නයිට්‍රජන් යන්නේ නැහැ මෙහෙන් විතරක් මෙහෙට යනවා කියන අදහසක් නෙමෙයි උතන තියෙන්නේ. පටලව ගන්න එපා. ඒ නිසා සංප්‍රයුක්ත පීඩන ගැලීම තියෙන දිශාව නිවැරදි. සංප්‍රයුක්ත පීඩන ගැලීමක් තියෙනවා.
එතීන් වායුව පැත්තේ ඉඳන් නයිට්‍රජන් පැත්තට එතීන් වැඩිපුර වායුව අණු වෙනවා. නයිට්‍රජන් වලින් එතීන් පැත්තට වායුව අණු අඩුවෙන් තමයි යන්නේ. හැබැයි කොහොම වුණත් කරාමයේ විවෘත කරලා ටික වෙලාවක් ගියාට පස්සේ සමස්ත පද්ධතියේ පීඩන සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ ටික වෙලාවක් ගියාට පස්සේ මුළු පීඩනය ගත්තොත් මේ හැමතැනම පද්ධතියේ මේ හැමතැනම ඕනම තැනක පද්ධතියේ මුළු පීඩනයට එකම අගයක් එන්නේ. මේ හැමතැනම නයිට්‍රජන් වායුවේ ආංශික පීඩනයට එනෝන එකම අගයක්. එතීන් වායුවේ ආංශික පීඩනයට එනෝන එකම අගයක්. ඔය කොයි තැන බැලුවත් එකම ආංශික පීඩන අගයන් එන්න ඕනේ. එකම මුළු පීඩනයක් එන්න. ඔක හොඳට තේරුම් ගන්න. දැන් ඔයාලට මට හිතනවා තේරෙන්නේ නැති කියලා මේ ගාන හදන විදිය. right. දැන් එතකොට B බල්බේ එතීන් මවුල සංඛ්‍යාවනේ අහන්නේ. B බල්බේ එතීන් මවුල සංඛ්‍යාව අහන්නේ. මේක ඉතින් මහසයක් නෑ. මේකට PVNRT දාන්න තියෙන්නේ. මේකට PVNRT දාන්න තියෙන මේක ප්‍රෙෂර් එක දැන් එක වැඩි කිරීම 10.5යි NM දෙක පරිමාව එතකොට වෙන්නේ පුතේ 10 වැඩි කිරීම 10 වැඩි කිරීම නෙමෙයි ඝන මීටරම දීලා තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ මේ ඒකක සහිතව ආදේශ කරන් ලකුණු දෙන්නේ නැත්නම් මවුල ගාන වෙන්නේ පුතේ මේක මවුල ගාන අපි දන්නේ නැහැ ඒකනේ හොයන්නේ R එක 8.314 ජූල් මවුලයට කෙල්විනයට උෂ්ණත්වය සෙල්සියස් අංශ 127 කියන 400 එතන මෙතනින් ඔයාලට මවුල ගාන ගන්න පුළුවන් අපි ගත්ත උත්තරේම ගමු මෙතන මේකේ B බල්බය කවුද අපි මේක A කියලා ගමුනේ ඒ වායුමය නයිට්‍රජන් හරි A බල්බයට එන්න ඕනේ 300.7 නේ ඒතර මේකට එන්න ඕනේ මේකට PVNRT දාන්න මේ විදිහටම පීඩනය දීලා තියෙන්නේ 2 වැඩි කිරීම 10.5 පරිමාව භාගයක් වෙලා දිනවා ආදේශ කරනකොට ඒකක සහිතව ආදේශ කරන්න 8.314 ටෙම්පරේචර් 300යි කෙල්වින්. එතකොට මෙතන ඇවිල්ලා තියෙන 400.7. හරිනේ. 409 මවුල. මෙහෙ එනවා ඇති. මේක බලන්න හදලා බලන්නේ නැවද කියලා. හරි. ඊට පස්සේ යන බල්බ දෙකේ මුළු වායු ප්‍රමාණය කොහොමද මේක එකතු කරන්න තියෙන්නේ මහා දෙයක් නෑ එකතු කරලා ගන්න. එතකොට 701.6 කියන එක එනවා ඇති. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. දැන් හොඳට අහගන්න. දැන් ඊළඟ ප්‍රශ්නේ බලන්න. B බල්බයේ ඇති වායු මිශ්‍රණයේ අවසාන පීඩන. දැන් මේ ප්‍රශ්නය මොකද්ද මේ කියන්නේ B බල්බයේ තියෙන B බල්බය කියන්නේ මේකේ තීන් වායුව තියෙන එකනේ B බල්බය කියන්නේ. ඒතර ඒකේ වායු මිශ්‍රණයේ පීඩනය කියලා අහන්න. දැන් එතකොට ළමයි තේරුම් ගන්න ඕන දේ මෙන්න මේක. දැන් මොකද්ද වෙන්නේ දැන් කරාම විවෘත කරනවා. කරාම විවෘත කරාට පස්සේ ළමයි අපි මුලින් මෙහෙම ගමුකෝ. මුලින් මේ දත්ත ටික පොඩ්ඩක් ලියා ගමු. දැන් මෙතන තිබුණේ ආරම්භයේදී B බල්බයේ 400.9 මවුල තිබුණා එති. මෙතන ආරම්භයේ කොච්චරක් තිබුණද නයිට්‍රජන් 300.7යි මවුල් නේ. දැන් මේ කරාමේ ඇරියට පස්සේ මොකද වෙන්නේ? නයිට්‍රජන් වායුව මෙහෙන් මෙහෙට යන්න පටන් ගන්නවා එතීන් වායුව මෙහෙන් මෙහෙට එන්න පටන් ගන්නවා. හැබැයි මම ඔයාලට කිව්වා මෙතන සම්ප්‍රයුක්ත පීඩන කැලීම තියෙන එතීන් වල දාන නයිට්‍රජන් පැත්තට නිසා වැඩිපුර එතීන් මෙහෙටයි නයිට්‍රජන් අඩුවෙන් හරියට යයි. කොහොම හරි වෙනවා. දෙපැත්ත මික්ස් වෙනවා. මික්ස් වුණාම ටික වේලාවක් ගියාට පස්සේ අපිට පේනවා මේ පැත්තේ නයිට්‍රජනුත් තියෙනවා එතීනුත් තියෙනවා. මේ පැත්තෙත් එහෙම තමයි ඉතින්. නයිට්‍රජනුත් තියෙනවා එතීනුත් තියෙනවා. කොහොම නෙවෙයි. හැබැයි ඉතින් දැන් මේ වායු දෙක දෙපැත්තට හුමාරු වීමක් වෙනවා වැඩිපුර යන පැත්තක් තියෙනවා ඒක හරියි. නමුත් ඉතින් වායු හුමාරුවක් සිද්ධ වෙනවා. දැන් අහන්නේ B බල්බයේදී වායු මිශ්‍රණය. දැන් B බල්බයේ වායු මිශ්‍රණයක් තියෙනවාද? ඒතර ගානෙම පිළිගන්නවා වායු මිශ්‍රණයක් තියෙනවා. ඇත්තනේ. එතීන් වායුවත් එක්ක මෙහෙන් ටිකක් ආපු නයිට්‍රජන් ටිකක් තියෙනවනේ. ඒතර වායු මිශ්‍රණයක් තමයි මේ. මේක පීඩනය අහනවා. දැන් ඒතර මම අහන ප්‍රශ්නේ තමයි මේකේ තියෙන වායු මිශ්‍රණයේ පීඩනයයි මේ වායු මිශ්‍රණයේ පීඩනය දෙකක් වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑනේ. මේ දැන් එතකොට මේ වායු මිශ්‍රණයේ පීඩනය කියලා හෙව්වොත් එහෙම P අගයක්. ඒ පීඩනාගේ උදා මෙතනක් තියෙනවා. මම ඒකනේ කලින් කිව්වේ. කරාමි විවෘත කරාට පස්සේ තනි පද්ධතියක් තියෙන. තනි පද්ධතියක් නම් තියෙන තනි පද්ධතියක හැමතැනම පීඩන එකයි. මුළු පීඩන එකයි. ඒතර මේ පැත්තේ තියෙන පීඩනයම තමයි මේ පැත්තේ තියෙන්නේ. දෙක හොඳට තේරුම් ගන්න. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එහෙමයි කියලා මුළු පද්ධතියට PVNRT දාන්න බෑ. මුළු පද්ධතියට PVNRT දාන්න බැරි ඇයි? හොඳට හිතන්න. මේ ගානේ විශේෂත්වය තියෙන මුළු පද්ධතියට PVNRT දාන්න බැරි. පීඩනය දන්නේ නැහැ කියමුකෝ. පරිමාව වුණ මේක එකතු කරමු 15යි ගමුකෝ. මවුල ගානක් දන්නවනේ 701යි ගානක් ආවනේ. R එකක් දන්නෝ. T එක මොකද දාන්නේ? මෙයා 127 මෙයා 27. ප්‍රශ්නයක් තියෙනවනේ මේ තියෙන්නේ. බල්බ දෙක මිශ්‍ර කරාට පස්සෙත් වායු වල උෂ්ණත්ව නොවෙනස් වෙහි ආරම්භක අගයෙන් පවත්වා ගන්නවාලු. එහෙමනම් ඉතින් PVNRT දැම්මම T ට දාන්නේ කවුද? ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ නිසා මේ ගාන PVNRT දාලා තනි PVNRT සමීකරණයකින්
පද්ධතියේ මිශ්‍රණයේ පීඩනය හොයන්න බෑ. ඒවා මේ පීඩනය හොයන්න තිබුණා දෙකම එකම උෂ්ණත්වයේ තිබුණා. බෝල දෙකම එකම උෂ්ණත්වයේ තිබුණා නම් ප්‍රශ්නේ එන්නේ නැහැ. මෙතන මේ මධ්‍යම උෂ්ණත්ව දාන්න එහෙම කරන්න බෑ. එහෙම එකක් නැහැ. මධ්‍යම උෂ්ණත්ව දානවා කියලා එකක් නැහැ හොඳේ. මධ්‍යම උෂ්ණත්ව දාන්නේ කැලරිමීටර් ගණන් වලට විතරයි. මේවට මධ්‍යම උෂ්ණත්ව දාන්න බෑ. එතකොට එහෙමනම් මේකට PVNRT දාන්න බෑ. අනිත් පැත්තට තේරුම් ගන්න තියෙන දේ තමයි වායු මිශ්‍රණයට පුළුවන් ද බොයිල් දාන්න. මේ වායු මිශ්‍රණය ගන්නකො. මේ වායු මිශ්‍රණයට උඩ කෙනෙක් හිතනවා බොයිල් නියමයේ ආදේශ කරා. දැන් බොයිල් කිව්වේ නෑනේ අදාළ වායුවට දාන්න කියලා වායු මිශ්‍රණ වලට දාන්න බෑ කිව්වේ නෑ. ඒ නිසා වායු මිශ්‍රණයට දාන්න පුළුවන් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේකට බොයිල් නියමයේ දාන්න බෑ. ඒකට හේතුව දැන් පුතේ කරාමි විවෘත කරාට පස්සේ දැන් බොයිල් නියමයේ දාන්න මොකක්ද උනේ? අචල වායු ස්කන්ධයක් සහ නියත උෂ්ණත්වයක් තියෙනවා. දැන් මේකට කරාමි විවෘත කරන්න කලින් බොයිල් සහ කරාමි විවෘත කරාට පස්සේ බොයිල් කියලා දෙකක් දාන්න බෑනේ. එකම උෂ්ණත්වයේ තියාගන්නවා කියන එක හරියි. මෙයා කලිනුත් 27 දැනුත් 27 කරාමේ අරින්න කලිනුත් 27 කරාමේ අරියට පස්සේ 27 කියලා හිතන්න පුළුවන්. T හරි. හැබැයි M ගැන මොකද කියන්නේ? අචල වායු ස්කන්ධයක් නෙමෙයි තියෙන්නේ. මොකද කරාමේ විවෘත කරාට පස්සේ නිරන්තරයෙන් මෙහෙට වායු වෙනවා මෙහෙට වායු වෙනවා. ඒතර නිරන්තරයෙන් වායු ස්කන්ධය වෙනස් වෙනවා. ඒතර අචල වායු ස්කන්ධයක් නෙමෙයි වායු මිශ්‍රණයේ තියෙන්නේ. ඒ නිසා බොයිල් නියමයේ වායු මිශ්‍රණයට දාන්න බෑ. ඒ නිසා මෙතන බොයිල් දාන එකත් වැරදි. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් නයිට්‍රජන් වායුවට බැරිද බොයිල් දාන්න? නයිට්‍රජන් වායුවට. දැන් පද්ධතියම සලකලා නයිට්‍රජන් වායුවට බොයිල් දාන්න බැරිද? මිශ්‍ර කරන්න මොහොතකට පෙර සහ මිශ්‍ර කරාට පසු. එහෙම දාන්න නයිට්‍රජන් වායුවට බොයිල් දාන්න කවුරු හරි හිතුවොත් එහෙම එතනදී අචල වායු ස්කන්ධය කියන එක හරියි. මොකද දැන් මේ මුළු ස්කන්ධයම සත්ත මුළු පද්ධතියම ගත්තම නයිට්‍රජන් වායුව තියෙන එක ෆික්ස්ඩ් amount එකක් තියෙන. ඒ කියන්නේ එක නිශ්චිත ස්කන්ධයක් තියෙන නයිට්‍රජන් එක හරියි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ බල්බේ ඉඳන් මේ බල්බේට ටිකක් නයිට්‍රජන් ගියාට පස්සේ උෂ්ණත්ව දෙකක නයිට්‍රජන් ඉන්නේ. ඒතකොට T පදේ නියත නැහැ. මොකද නයිට්‍රජන් තැන් දෙකේම ඉන්නවනේ. තැන් දෙකේම ඉන්න නයිට්‍රජන් ඉන්නේ උෂ්ණත්ව දෙකකනේ. එතකොට බොයිල් නියමයේ දාන්න බෑ. හරි. ඒතර එහෙම ගත්තාම මෙතන බොයිල් නියමයේ නෙමෙයි වැරදි. එහෙමනම් මේ ගාන හදන්න ඕනේ කොහොමද කියලා කෙනෙක්ට දැන් ප්‍රශ්නයක් එනවා. මේකට බොයිල් නියමයේ දාන්නත් බැර නම් මේ බොයිල් නියමයේ ආදේශ කරන්න බෑ. අචල වායු ස්කන්ධයට දාන්න බෑ. මුළු පද්ධතියේ PVNRT දාන්නත් බෑ. එක එක්කෙනාට වෙන වෙනම බොයිල් නියමයේ දාන්නත් බෑ. ඉතින් මේ වගේ જાතිය ගණන් හදන්න විදි කීපයක් තියෙනවා. එකක් තමයි ඕනනම් පීඩන සමාන කරන්න පුළුවන්. අපි දන්න දේ තමයි වායුන් දෙක මිශ්‍ර වෙලා අවසානයේදී පද්ධතියේ දෙපසම තියෙන එකම පීඩනය. පද්ධතියේ දෙපසම තියෙන එකම පීඩනය න අපිට PVNRT සමීකරණ දෙකක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඕනනම් දැන් මෙන්න මේ බල්බේට දාන්න පීඩනයේ පීනි දැන් එහෙමනම් අවසානයේ පරිමාව අපි දන්නවා 10යි. මවුල ගාන අපි මෙහෙම ගමු. දැන් මුළු මවුල ගාන කීයද? 701.6න් මුළු මවුල ගාන. ඒතර 701.6න් දැන් අපි මේ බල්බේ තියනවා කියලා ගමුකෝ. දැන් අපි ගන්න B බල්බේනේ. B බල්බේ අපි තියෙන n කියලා දිනවා කියලා හිතමු. එහෙනම් මෙයා 701.6 අඩු කිරීමෙන් ටික මේක තියෙන්න එපා නේද? ඒ නිසා අපි මේක මේ A බල්බයට දානවා නම් දාමු 701.6 අඩු කිරීමෙන් එක අනිත් පැත්තට ගන්නත් පුළුවන්. RT එකගේ 400. මෙන්න එකක්. අපි මේ බල්බයටත් දාමු. එයාගේ පීඩනයත් P තමයි අවසානයේදී නේ. පරිමාව 5යි. ඒකේ තියෙන මවුල ගාන n කියලා අපි ගමු. trend වැඩි කිරීම R වාරයක් මෙතන 300. දැන් අපිට මේ දෙක බෙදුවම අපිට පැහැදිලිව අපිට හොයාගන්න පුළුවන් කවුද? n එක හොයාගන්න පුළුවන්. පීඩන පද දෙක කැපෙනවා. R පද දෙක කැපෙනවා. බිඳු දෙකකට බිඳු දෙකකුත් කැපෙනවා. ඒතර 10 පහිනුත් බෙදෙනවා 2යි. 701.6 අඩු කිරීමෙන් බෙදීම n වාරයක් 4 බෙදීම 3. ඒතර මේ 2යි මේ 4ත් කැපෙනවා 2යි. ඒතර මේ 3යි n මෙහෙට යනවා. ඒතර 701.6 අඩු කිරීමෙන් තියෙන ඒතර 4යි n එන්නේ 4යි n ආන 701.6. ඒතර එක 4ෙන් බෙදුනම 4 වරක් දෙකක් නෑනේ. n එක කරණය සුළු කරා. මෙතන එකක් තියෙනවානේ. අන එක කරක් 3යි n එන්නේ. එතකොට 4ෙන් බෙදන්න තියෙන්නේ 4ෙන් එකක් 1යි. කීයද ඇවිල්ලා තියෙන්නේ? n එක බලමු ආයෙ පාරක්. මෙයාගේ පරිමාව 10 හරි 701 අඩු කිරීමෙන් R යා ඉන්නේ 400. මෙයා P පීඩනය පරිමාව 5 මවුල ගාන n කියලා ගත්තොත් R T එක 300 නේ. හරි නේද ගත්තා. ඒතර උඩ එක යට එකෙන් බෙදුවොත් 10 5න් බෙදුවම 2යි 701.6 අඩු කිරීමෙන් බෙදීමෙන් කියන එක හරි. RR පද දෙක වෙනවා 4 බෙදීම 3 එකක් හරි. පරිමාවත් හරි.
එතකොට 10 5න් බෙදුවම 2යි 700.6 අඩු කිරීමෙන් බෙදීමෙන් R එක 4 යට 3. එතකොට මෙතන 2ට 2 4ට 2 2යි. හරි. මෙතන 3යි නාම එක 2කින් වැඩි වෙන්නත් ඕන නේ. ආයි sorry. 2කින් වැඩි වෙන්නත් එපා. ඒ කියන්නේ වැඩි. 2කින් වැඩි වෙනවා නම් මෙහෙම. එතකොට එනවා පුතේ 3යින් මේක 2කින් වැඩි වුණොත් දෙවරක් 6 12යි. දෙවරක් 1 2 1 3යි බිංදුවයි දෙවරක් 7 14යි නේ. එතකොට එන්නේ 1403.2යි. හරිනේ. අඩු කිරීම ආයි පාරක් එන 2යි. එතකොට ඒකයි එන ආයි 5යි එන්නේ. 1403.2. එතකොට n කියන්නේ 5 4ක් 2 10යි. 4ක් විතර එන්නේ 8ට 40යි. 3ට නෑනේ බිංදුවයිනේ 32ට එන්නේ ආයි පාරක් 6යිනේ 30යි. ආයි 2ට 2යි 20ට 4ක් එන්නේ මවුලනේ. හරි. ඔය 280යි ගාණක් නෙන්නේ. ඒතර ඒ කියන්නේ මේකේ තිබිලා තියෙන 280.64ක් වගේ මවුල. එහෙනම් මේකේ තිබිලා තියෙන්නේ කීයද? 701.6න් අඩු කරන්න 280.6යි ගාණක් අඩු කරමුකෝ 6න් 6 බිංදුවයි 1යි 10න් 8ක් ගියාම ආයෙ පාරක් 2යි 6න් 2ක් ගියාම 4යි 421ක් වගේ මෝල්ස් තියෙන්න එපා මෙතන. දැන් යා ළමයි කල්පනා කරලා බැලුවොත් මෙන්න මෙහෙම. ආරම්භයේ B බල්බයේ තිබුණු C2H4 ගාන 400.9යි. නෑ අපි මේ පැත්තට ගමුකෝ. මේ පැත්තේ ආරම්භයේ 300.7 තියෙන දැන් 420 ගාණක් තියෙන. ඒ කියන්නේ වැඩි වෙච්ච 120ම දැන් එතීන් වායුවද? මොන්න දැන් ළමයට මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් මුලින්ම ආරම්භයේ තිබ්බේ 300යි ගාණක් නෙමවුල. දැන් එතීන් වායුවනේ මෙහෙට මුලින්ම යන්නේ. මතක ඇතිනේ නේ පීඩනයේ වැඩි තැනින් ඉඳන් අඩු තැනට. එහෙම ගත්තොත් එහෙමනම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වැඩි වෙලා තියෙන 120 ගාණම එතීන් කියලා. එහෙම කියන්න බෑ. ඇයි එහෙම කියන්න බැරි? මොකද නයිට්‍රජන් ටිකක් මෙහෙට යනවනේ. එතකොට සම්පූර්ණයෙන්ම තිබිච්ච ගාණින් මේ 421කින් ටිකක් නයිට්‍රජන් අඩුත් වෙලා තමයි හරයෙන් එතින් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා හරියටම එහෙම කියන්න බෑ. ඒ නිසා ඔයා ළමයෙක් මේක හරියටම නයිට්‍රජන් වායුව මෙච්චරයි කියලා අපිට හොයන්න බෑ. එතින් වායුව කොච්චරද දන්නෙත් නෑ. නයිට්‍රජන් වායුව කොච්චරද දන්නේ නෑ. බල්බ දෙකේම. හරියටම එහෙම amount එක දන්නේ නෑ. ඒ නිසා එහෙම කියන්න බෑ. ඒ නිසා දැන් මිශ්‍රණයේ තියෙන මවුල ගාණ හරි. දැන් මේ මිශ්‍රණයේ මෙච්චර මවුල ගාණක් තියෙනවා. මේ මිශ්‍රණයේ මෙච්චර මවුල ගාණක් තියෙනවා. දැන් B මිශ්‍රණයට වාට ඕනේ නම් පීඩනය හොයන්න දැන් පුළුවන් PVNRT දාන්න. දැන් PVNRT දාන්න පුළුවන්. PVNRT දාලා හොයන්න. PV සමාන NRT මිශ්‍රණයේ පීඩනය එතකොට එන්නේ P n එනකොට දාන්න 280.64 මවුල 8.314 වැඩි කිරීම උෂ්ණත්වය වෙන්නේ ඒක තියෙන්නේ 300 පරිමා විදින 5 ගන්න. ඒතර මෙතන පීඩනය අපිට කීයද කියලා ගණනය කරන්න පුළුවන්. මෙන්න මේ කියන අගේ එනවා ඇති. මෙතන දීලා තියෙනවා නේද අගයක්? 1.410 කියලා දීලා තියෙනවා. යෝග වෙන්නේ නැති පීඩනය. හරි. එතකොට මේක නම් පීඩනය ඉන්නේ. එතන මේ බල්බේ පීඩනයත් ඕක මේකත් තියෙනවා. දෙකේම පීඩන එකමගේ වෙන්න ඕන. ඊළඟට අහන්නේ ඒ බල්බේ ඇති අවසාන වායු මිශ්‍රණ එතීන් වායු ආංශික පීඩන. දැන් පුතේ මතක තියාගන්න එතීන් වායුව කියන එකේ තැන් දෙකේම තියෙනවා. ඒත් එතීන් වායුවට තැන් දෙකේම තියෙනවා නම් එතීන් වායුවටත් එන්න ඕනේ හැම වෙලේම එකම අගයක් නේ. එතීන් වායුව ආංශික පීඩනය කියලා ඒ බල්බේට එක ආංශික පීඩනයකුයි B බල්බේට තව ආංශික පීඩනයකුයි වෙන්න බෑනේ. එහෙම ඒගොල්ලෝ එහෙම අහුවට ඒගොල්ලෝ ඒක රැවටෙන්න එපා. ඉතින් මොන බල්බේ ඇහුවත් එකම ආංශික පීඩනය එන්න ඕනේ. ඒතර එහෙමනම් එතීන් වායුව සඳහා අපි දාමු එතීන් වල ආංශික පීඩනය කියන්නේ P total times xt x එතීන් නේ. එතීන් වල මවුල භාගය. එතීන් වායුවේ ආංශික පීඩනය මුළු පීඩනය. මේ වෙලාවේ මුළු පීඩනය B මිශ්‍රණයේ අවසාන පීඩනය අපි දන්න ඕනේ කීයද? 1.4 වැඩි කිරීම 10.5 පැස්කල්. ඒතර මුළු මවුල ගාන පද්ධතිය අපි දන්නවා 701.6ක් නේ. ඒ කියන්නේ එතීන් වායුව තියෙනවා. එතීන් වායුව තියෙන්නේ B බල්බේ කොච්චරද? 400.9ක්. මෙන්න මේක සුළු කරලා ඔයාලට ආංශික පීඩනය පැස්කල් වලින් ගන්න පුළුවන්. මේක සුළු කරාම එනවා දොහොම එකක්. කියලා හදලා ගන්න. හරි. එතීන් වායුවේ ආංශික පීඩනය 400.9 වැඩි කරන්න ඕනේ 1.4න් බෙදන්න ඕනේ 701.6යි. ඔව්. එතකොට එන්නේ 0.799 10.5 කියන්නේ අතර 8 වැඩි කිරීම 10 4ක් කියලා ගන්න පුළුවන් 7.99 නිසා.
හරිනේ ඔන්න එතින් වායුවේ ආංශික පීඩනය ගණනය කරන විදිහ. දැන් එතින් වායුවේ ආංශික පීඩනය කියන එක හැම තැනටම A බල්බයට විතරක් නෙමෙයි B බල්බයට විතරක් නෙමෙයි ඔය කියන හැම තැනටම එතින් වායුවේ ආංශික පීඩනය එකමාගේ තමයි එන්න ඕනේ. ඒක වෙනස් වෙන විදියක් නැහැ. right? හරි. දැන් එතකොට ඔය જાතියෙම ඔය thinking එකම ඔය theory එකම apply වෙන ගාණක් දෙන්න මොඩල් ගාණක් එක කරන්න. මෙන්න මේ 8 වෙනි ගාණ දැන් කරන්න පුළුවන්. මම කල්පනාවෙන් කරන්න 8 වෙනි ගාණ. වීඩියෝ එක පෝස්ට් කරලා try කරන්න. right? හරි. දැන් 8 වෙනි ගාණ ඔබ උත්සාහ කරා නම් 8 වෙනි ගාණ 8 වෙනි ගාණ උත්සාහ කරන්න 8 වෙනි ගාණ ඔබ උත්සාහ කරා නම් ආරම්භයේ A හා B මවුල ප්‍රමාණ ආන්න. දැන් මේක අර විදිහටම හිතන්න. පහත ඇටවුම් සලකන්න බඳුන් වල පරිමාව සහ උෂ්ණත්වයන් දක්වාද දිගටම බඳුන් A ඇති උෂ්ණත්වවලම පවතින බව සලකන්න කියලාත් කියලා දෙනවා. කෙල්වින් 100 200 300 400 600 පරිමාවල් වෙන වෙනම දීලා තියෙනවා. එතකොට ආරම්භයේ BQRS සියලු වැල්ව සියල්ල වසා ඇතලු එක බඳුන තුළ A වායු අන්තර්ගතලු පීඩනය දීලා තියෙනවා. ඒකේ කොච්චරද කියලා. දෙක බඳුනේ B වායු අන්තර්ගතලු ඒකේ පීඩනයක් දීලා තියෙනවා. ආරම්භක A සහ B වල මවුල ප්‍රමාණය හොයන්න කියලා කියන්නේ. A වල මවුල ප්‍රමාණය හොයන්නේ එතකොට n සමානයි PV බෙදීම RT නේ. n. A වායුවේ පීඩනය අපිට දීලා තියෙනවා. කීයද? 4.157 10 4. පැස්කල් වලින් ආදේශ කරන්න පරිමාව 10 වැඩි කිරීම 10 ඍණ 3 ඝන මීටර කරන්න ඕනේ ඩෙසිමීටර වලින් දීලා තියෙන 8.31 වැඩි කිරීම ටෙම්පරේචර් කෙල්වින් 100. එහෙම ගත්තාම මෙතන 4.157 දෙකනේ 8.31 කියන්නේ නේද? බිඳුවට බිඳුවක් කැපෙනවා. එතකොට එන්නේ මේ 10 වරක් දෙක 20යි. දෙක බෙදීම 20යි 10 බල 10 බල එකක් එන්නේ නේ. ඒතර 0.05 10න් වැඩි කරාම 0.5ක් එන්නේ. A බල්බයේ තියෙන මවුල 0.5යි. ඒ වගේම B බල්බයටත් දාමු. B බල්බයටත් ওই විදිහටම n සමානයි PV බෙදීම RT දාලා ආදේශ කරලා ගන්න. ඒතර පීඩනය දෙන්න ඕනේ 11.6යි 3යි 9යි 6 වැඩි කිරීම 10යි 4. පරිමාව වෙන්නේ 20 වැඩි කිරීම 10 ඍණ 3 8.31 වැඩි කිරීම T ටෙම්පරේචර් 200. එකක් කැපෙනවාද 4.153ද 3ක්ද එතකොට? 3ෙන් වැඩි කරාම 21යි 5 4 15යි 17යි 3 1 3 1 4යි 4 3 12යි නෑ නේද එන්නේ 21යි 5 4 15යි 17යි 3 1 4යි 4 3 12යි 12යිම ගාණක් එන්නේ 11.6 ගන්න 8.3 4 4.1 අතින් බෙදෙන්නේ නෑ නැති සුළු කරලා ගන්න වෙනවා නේද සුළු කරලා ගන්න ඉතින් 20යි 200 මේක සුළු කරලා ගන්න. n එකට එන්න ඕනි ළමයි 1.4යි මවුල කියලා එනවා ඇති සුළු කරාම. සුළු කරලා බලන්න. හරි. right. හරිනේ දැන්. දැන් ඔන්න ආරම්භක A සහ B වල මවුල ප්‍රමාණය හෙව්වා. මෙයාට එන්න ඕනේ 1.4යි මවුල. මෙයාට එන්න ඕනේ මවුල 0.5. ඒක හරිය. ඉන්පසු P කරාමේ විවෘත කරපස්ස පහත ප්‍රතික්‍රියාව සිදු වෙනවා. right. දැන් ඔන්න බලන්න. දැන් ඔන්න මෙයාගේ හිටිය මවුල 0.5 මෙයාගේ හිට 1.4යි මවුල. දැන් P කරාමේ විතරක් විවෘත කරාම A 2යි B ත් එක්ක 4යි C ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ආරම්භක A මවුල තියෙන ළමයි 0.5යි මවුල. ආරම්භක B මවුල තියෙන 1.4යි මවුල. ආරම්භයේ C වල මවුල ප්‍රමාණයක් නැහැ. එතකොට 0.5න් 0.5 ප්‍රතික්‍රියා කරලා ඉවර වෙනවා. 1.4න් 0.5ව දෙකක් ගත්තොත් 1.0යි C හැදෙන ප්‍රමාණයම ගමුද? C හැදෙන්නේ එතකොට 0.5ව 4ක් යන 2.0. 0.5 කැපෙනවා මෙතන 1.4න් එකක් ගියාම 0.4යි මවුල ඉතුරු වෙනවා. ඒ කියන්නේ අවසාන පද්ධතියේ මුළු මවුල ගන්න වෙන්නේ මවුල 2.4. හරි නේද? මිශ්‍රණය දැන් 2.4යි මවුල ප්‍රමාණයක් තියෙනවා. එතකොට 1 හා 2 බඳුන් වල පීඩනය. දැන් විවෘත කරාට පස්සේ බඳුන් වල පීඩනය අනිවාර්යෙන් සමාන වෙන්න ඕන කලින් තියරි එකම තමයි. එහෙමනම් දැන් PA කියන එක සමාන වෙන්න ඕන PBට. අපි එහෙම ගමු. නැත්නම් පීඩන P වෙන RT කලින් වගේ දෙකක් හදලා එකම පීඩනය දාලා සුළු කරලා ගන්න පුළුවන්. නැත්නම් මෙහෙමත් පුළුවන්. මුළු මවුල ගන්න දැන් කීයද 2.4යිනේ. අපි මේක n තියනවා කියලා ගමුකෝ. ඒතර මේක n තියනවා නම් n P කියන්නේ මොකද්ද? nRT බෙදීම V නේ. R එක ටෙම්පරේචර් එක කීයද 100යි. මම මේක කැපෙන නිසා මම T කියලා දාන්නම්. V එකත් V කියලාම දාන්නම්. nRT V. මෙතන ඉන්නේ කීයද? PB වල
2.4 අඩු කිරීමෙන් වෙන්න එපා. මේකේ තාර එක R මයි ටෙම්පරේචර් එක වෙන්නේ 200. අර වගේ දෙගුණයක්. ඒ නිසා මම 2t කියලා දාන්නම්. පරිමාවත් මේ වගේ දෙගුණයක්. ඒ නිසා 2v කියලා දාතර කැපෙනවනේ ඔක්කොම. සුළු කිරීම ලේසි විදිහට හදාගන්න. ඒතර පරිමා දෙක කැපෙනවා. උෂ්ණත්ව දෙක කැපෙනවා. සාරවර්ත වායු නියතත් කැපෙනවා. ඒතර මෙතන එන්නේ n එක විතරයි. මෙතන මේ දෙකයි මේ දෙකත් කැපෙනවනේ. ඒතර 2.4 අඩු කිරීමෙන් ඒතර n කියන්නේ 2n සමානයි 2.4 n සමානයි 1.2යි මවුල. ඒ කියන්නේ මේකේ මවුල තිබිලා තියෙන්නේ 2.2යි මවුල. මේකේ තිබිලා තියෙන්නේ 2.2යි මවුලම තමයි. දැන් පීඩන ගන්නේ කොහොමද? පීඩන ගන්න මේකකට PV nRT දාන්න. PV සමාන nRT පීඩනය දන්නේ නැහැ. මවුල ගන්න 1.2යි මවුල. R එක 8.314 උෂ්ණත්වය ආයිනේ 100 බෙදන්න පරිමාව 10 වැඩි කිරීම 10 රෙන්න 3. ඕනනම් මේ බල්බෙට දාන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතකොට පීඩනය කීයද එන්නේ? එතකොට සුළු කරලා ඉතින් ගන්න වෙනවනේ මේක සුළු වෙනවා වගේනේ. 8.314 නේ තියෙන්නේ මේක 100න් වැඩි කරාම දැන් මෙහෙම ගමුකෝ. මෙතන බිඳුවට එක බිඳුවක් කැපෙනවනේ. ආයි 10 3ක් උඩට යනවා. උතර 10 3යි 10 10000 10 4ක් උඩට යනවා. 10 4ක් උඩට ගියාම මෙතන සමස්ථාන 3යි මෙයා සමස්ථාන 2ම අයින් වෙනවා. ඒතර 8314 12න් වැඩි කරා නම් හරියන්නේ නේද? එහෙම නේද? 8314 12න් වැඩි කරා නම්. එතකොට 4 2 8යි 2යි 3 2 2යි 8 2 2 16 4ක් 1 4යි 1යි 3යි 8යි 8යි 6යි 7යි 9යි 9යි 99 768 එන්නේ. ඒතර 99 768 කියන්නේ 9.9යි 7යි 6යි 8 10යි 4යි පැස්කල්. ඕක තමයි පීඩනය. ඉතින් මේ පීඩනයේම තමයි පුතේ B බල්බයට දැම්මත් එන්නේ. මොකද එයාගේ තේ මගුල ගානමයි. සාරවර්ත වායු නියත ඒකමයි උෂ්ණත්වය දෙගුණ වෙලා තියෙනවනේ. උෂ්ණත්වය දෙගුණ වෙලා පරිමාව දෙගුණ වෙලා තියෙනවා. ඉතින් උෂ්ණත්වය දෙගුණ වෙලා පරිමාව දෙගුණ වුණාම වෙනසක් නැහැ නේද? උෂ්ණත්වය දෙගුණ වෙලා පරිමාව දෙගුණ වෙනසක් නැහැ. ඉතින් මෙයත් දෙක දෙගුණයක් වෙලා මෙයත් දෙකක් වෙලා තියෙනවා. ඒකට දෙකම එකම උත්තරේ තමයි එන්න ඕනේ. නිසා එහෙම දාලා බැලුවත් ඒකම තමයි නේ. ඒකයි මම කියන්නේ කරාම විවෘත කරාට පස්සේ බඳුන් දෙකේ පීඩන දෙකක් තියෙන්න බෑ. එකම පීඩනේ තියෙන්න ඕනේ. හරි? පීඩන දෙකක් වෙනවා කියනවා වැරදිලා හදලා තියෙන. එහෙම වෙන්න බෑ. හරි? රයිට්. හරි නේද එහෙනම්? බඳුන් වල පීඩනයක් තිබුණා. රයිට්. ඊළඟට මොකද වෙන්නේ? දැන් සම්පූර්ණයෙන් මවුල 2.4 දින එක මතක තියාගන්න. රයිට්? දැන් මොකද කරන්නේ? දැන් කරන්නේ ඉන්පසුව QRS කරාම තුනම විවෘත කරනු ලැබෙනවා. දැන් කරාම ඔක්කොම ටික විවෘත කරනවා. කරාම දැන් ඔක්කොම ටික විවෘත කරනවලු. කරාම ඔක්කොම විවෘත කරාම මොකද වෙන්නේ? දැන් පුතේ කරාම ඔක්කොම විවෘත කරාට පස්සේ දැන් මවුල තිබ්බ 2.4 නේ. මවුල 2.4ක් තිබ්බා. ඒතර මවුල තිබිච්ච 2.4 දැන් ව්‍යාප්ත වෙනවා මේ හැම එකේම ව්‍යාප්ත වෙන්න ඕන මවුල 2.4. අපි මේකේ මවුල ගන්න n1 කියමු, n2 කියමු, n3 කියමු, n4 කියලා n5 කියමු. ඒතර 2.4යි මවුල තමයි තිබුණේ. දැන් ඒ ටික නල පහේම ව්‍යාප්ත වෙලා යනවා. විශේෂත්වය තමයි කරාම ඔක්කොම ව්‍යාප්ත කරාට පස්සේ පද්ධතියක් තනි පද්ධතියක් වෙනවා. එහෙමනම් හැම එකෙම පීඩන සමාන වෙන්න ඕනේ. එහෙමනම් 2.4 n1 කියන්නේ මොකද්ද? PV බෙදීම RT පීඩනය P ම තමයි P' කියමු. පරිමාවට අපි V කියලා දාගමුකෝ. R එකට R දාගමු. මේවා කපා ගන්න පුළුවන්. T එකට T දාමු. දෙවෙනි එකේ P එක වෙනස් වෙන්නේ නැහැ. පරිමාව පළවෙනි එකේ වගේ දෙගුණයක්. 2V. R එක එහෙමමයි ටෙම්පරේචර් දෙගුණයක් 2T. මෙයා පීඩනය P මයි පරිමාව 4V වෙන්න ඕනේ. ඒතර උෂ්ණත්වය ආරම්භය වගේ 3 ගුණයක් 3T. හතරවෙනි එකේ පරිමාව පීඩනය P' පරිමාව වෙන්නේ එතකොට 8 ගුණයක් නේ. 10 වරක් 8 නේ 8 ගුණයක්. R වාරයක් උෂ්ණත්වය 4 ගුණයක්. right? අන්තිම බල්බ් එකට ගියාම කොහොමද අන්තිම බල්බ් එකේ? පීඩනය P' පරිමාව 160යි කියන්නේ 16යි V නේ. 16 වාරයක් නේද? ඒතර උෂ්ණත්වය 6T. එතකොට R වාරයක් 6T ඔහොම වෙන්නේ. දැන් ඉතින් මේක සුළු කරලා ගන්න තියෙන්නේ පොදුපද එළියට අරගෙන. එතකොට 2.4 P' එළියට ගන්න ඕන පොදුයි. V එළියට ගන්න RT එකත් එළියට ගන්න. එතකොට මෙතන එකයි නේ. මේක සම්පූර්ණයෙන් කැපෙනවනේ. P' කැපෙනවා මෙතන දෙකට දෙකක් කැපෙනවනේ. එතකොට එතනත් එකම තමයි. මෙතනදී
p dash කැපෙනවා b කැපෙනවා r කැපෙනවා t කැපෙනවා 4 බෙදීම 3ක් මෙතනදී 4 වෙනි එකේ 8යි වෙන්නේ 80 ඊපස්සේ 4 right 8 4ෙන් බෙදුවම 2යි කියලා ගන්නත් පුළුවන් ඉතින් මේක 4ට 1 8ට 2යි ඒතර p dash p r t එළියට ගත්තම 2යි කියලා මෙතන ඊපස්සේ 6යි 10යි 16ක් වෙනවා පරිමාව t එක 6යි නේ හරි 16 6 නම් බෙදෙන්නේ නැහැ අපි ඒක මේ 8 බෙදීම 3 කියලා දාගමුනේ 8 බෙදීම 3 කියලා දාගමු දෙවරක් 8 16 දෙවරක් 3 6යි හරියට right එතන මේ ටික සුළු කරගමු 2.4 මෙතන මේ ටික පොඩ්ඩක් සුළු කරගන්න වෙනවා ඒ ඔක්කොම 3න් වැඩි කරවොත් එහෙම මෙයා 3යි මෙයා 3යි මෙයා 4යි මෙයා 6යි මෙයා 3 මෙයා 8යි නේ එතන 3යි 3යි 6යි 6 4යි 10යි 10යි 16යි 16යි 8යි 24ක් වෙන්නේ 8යි 24ක් වෙන්නේ නේද 8යි 14යි 18යි 24ක් වෙන්නේ. ඒතර 24 වැඩි කරන්න p dash කියන්නේ කීයද? p dash එක කීයද ආරම්භයේ? දන්නේ නැහැ. p dash එකනේ හොයන්න ඕන. පරිමාව b කියලා ගත්තේ ආරම්භක පරිමාව 10 10 වැඩි කිරීම 10 අරින්න 3. උෂ්ණත්වය 8.3.4 උෂ්ණත්වයට මේ r එක t එකට අපි ගත්තේ 100. හරිනේ දැන් ඕක සුළු කරලා ගන්න තියෙන්නේ ඉතින් මේකත් අපිට ඔය කැවෙනවා නේ 24 වැඩි කිරීම 10 අරින්න 1 දාගත්තොත් එහෙම 24ට 24 කැපෙනවා. ඒතර දශම එකක් ඉතුරු වෙනවා හැබැයි නේ. ඒක 10 කරමුකෝ. ඒතර 8.3.1.4 කියන 83.1.4. හරි. නේද සුළු කරා 24 වැඩි කිරීම 10 අරින්න 1ක් දාගත්තොත් 24 24 ගන්නවා 10 අරින්න 1ක් තුන 10 අරින්න 1 100න් වැඩි කරාම 10 වෙනවා. එතකොට 10 වැඩි 80.1 වෙනවා. මේ පැත්ත තියෙන්නේ p dash ඊපස්සේ මේ 10 වැඩි කියන 10 අරින්න 3 නේ 10 අරින්න 2 නේ ආයෙ 10 දෙකෙන් ගන්න 8300 ගානක් දෙන්නේ ස්නත්ය අර නේද හැදුවා කරේ අවුලක් ගියාද 2.4 හරි p dash vrt ගත්ත 1යි මෙතන 1යි 4 බෙදීම 3 එතන එතකොට 2 3යි 3යි 4යි 6යි 17යි 18යි x24 sweet හරි පොඩ්ඩක් සුළු කරලා බලන්න ඕන ඔබ තමයි අදහස ගන්න ඕනේ මේක තමයි අදහස එන්නේ මේක මේ අදහස එන්න ඕනේ කොහොම හරි මේක සුළු කිරීම චුට්ටක් බලන්න මොන හරි වැරදුනක් දන්නේ p dash වලට උත්තරයක් ගන්න මට මතක විදියට මේකට 24942ක් වගේ එන්න ඕනේ මේකක් මෙන්නට මට සුළු කරාම නම් ආවේ නෑ ඔය හරියක වැරදිලා ඇති වැරදිලා ඒක පොඩක් හොයන්න බලලා කොහොම හරි අදහස ගන්න හරියට මේ සුළු කිරීමනේ බඳුන තුළ පවතින පීඩනය වෙන මේ වගේ අගයක් එන්න ඕනේ ඒතර හදන්න වෙන්නේ ඔන්න ඔහොම හරි එක එක බල්බයට වෙන වෙනම PVNRT ආදේශ කිරීමක් කරන්න තියෙන්නේ පද්ධතිය හැමෝටම එකම පීඩනය තියෙනවා පද්ධතිය හැමෝටම එකම පීඩනය තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ නේද එකම පීඩනය තියෙන ඒතර p dash එක හොයාගන්න තියෙන්නේ මුළු බහුල ගාන 2.4 ඒක බෙදලා තියෙන කොටස් වලට තමයි මේ සම්බන්ධ කරලා තියෙන්නේ හරිනේ මෙන්න මෙහෙම අරගෙන n කියන්නේ PV බෙදීම RT නොය සම්බන්ධය තමයි දාලා තියෙන්නේ හරි right okay right ඒක සුළු කිරීම චුට්ටක් බලන්න මේකේ නැවත කියලා බලන්න හදන විදිය මෙන්න මේකයි එතකොට මේ සමීකරණ දාලා හදා ගන්න තියෙන්නේ right හරි මේ සමීකරණ දාන්න නැත්නම් මේක වෙන වෙනම ආදේශ කරලා ගන්න කැමති විදියක් වගේ සුළු කිරීම විදියකට හදා ගන්න
මේ වගේ උත්තරයක් එයි. right? හරි. මෙහෙමයි වගේ ගාණක් හදන්නේ. දැන් මේ බදුන්වල පීඩන සමාන කිරීම ආශ්‍රිත ගැටලුවක් යවුවොත් ඔය විදිහට හදන්න මතක තියාගන්න. right? okay අපි ටක් ගාලා බලමු මෙන්න මේ කොටස. පස්වෙනි ප්‍රශ්නේ පස්සේ රචනා ප්‍රශ්නයට යමු. පස්සේ රචනා ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? පස්වෙනි රචනා ප්‍රශ්නේ කියන්නේ පුතේ මෞලික ස්කන්ධයේ m වන පරිපූර්ණ වායුවක් සඳහා t කෙලින් උෂ්ණත්වයේ වර්ග මධ්‍යන ප්‍රවේගයේ c වර්ගයේ සමානයි 3r t යට m බව පෙන්වන්න කියලා කියන්නේ. එතකොට දැන් c වර්ගයේ 3r t යට m කියන්නේ මේක ව්‍යුත්පන්න කරලා පෙන්වන්න දෙපේ නේ. මේ පරිපූර්ණ වායු සම්බන්ධයෙන් මේ චාලක අණුක වාය සමීකරණ කොටසක් නෙමෙයි කියන්නේ. එතකොට ඒකෙදී මතක තියාගන්න ඕන දේ තමයි පුතේ දැන් අපි දන්නවා මේ චාලක අණුක වාය සමීකරණය PV 3 1 mn c වර්ග බානේ. මේක මතකයද නේ? එතකොට දැන් මේ අනුගාන කියලා කියන්නේ මේක ඇත්තටම අනුගාන කියන්නේ මවුල ගාන වාරයක් අවගාඩ්‍රෝ නියතය. අවගාඩ්‍රෝ නියතය එන්නේ කියමු. එතකොට මේක වාඩ 3 1යි m මේක වෙනුවට ලියන්න පුළුවන් නේ මවුල ගාන වාරයක් අවගාඩ්‍රෝ නියතය. c වර්ග බාන. එතකොට එක අණුවක ස්කන්ධය තමයි m කියන්නේ. na කියන්නේ මොකද්ද? m කියන්නේ මොකද්ද? එක් අණුවක ස්කන්ධය. කැපිටල් na කියලා කියන අවගාඩ්‍රෝ නියතය. එතකොට මේ දෙක වැඩි කරාම m එක na එකකින් වැඩි කරාම මෞලික ස්කන්ධයනේ. මෞලික ස්කන්ධ කැපිටල් M තමයි ඉන්නේ. M වාරයක් Na කියලා කියන්නේ මෞලික ස්කන්ධ. ඒකට එහෙමනම් PV සමානයි 3n එකයි. M වැඩි කිරීම Na වෙනකොට දානවා කැපිටල් M වාරයක් NC වර්ග බන්නවම දාන්න පුළුවන් නේ. ඊට පස්සේ අපිට වෙනම PV සමාන NRT කියලාත් අපි දන්නවා. දැන් මේ දෙක සමාන කරන්න තියෙන. එතකොට 3n එකයි M 3n එකයි MNC වර්ග බයි කියන්නේ කැපිටල් M 3n එකයි කැපිටල් M NC වර්ග බා සමාන වෙනවා මේ පැත්තෙන් NRT ට. ඒතර n10 කැපෙනවා. ඒතර අපිට ගන්න පුළුවන් C වර්ග බා සමානයි 3RT යට කැපිටල් M නේ. මොනවම ගන්න පුළුවන් ඉතින්. ඒක තමයි ව්‍යුත්පන්න කරන්න කියලා කියන්නේ. ඒක සරලයි. සෙල්සියස් අංශක 27 දී සහ 127 දී වර්ග මධ්‍යන ප්‍රවේගයේ SI ඒකක වලින් අහන්නේ තියෙන කෙනා ආදේශ කරලා ගන්න. ඒක මහා දෙයක් නෑ නේ ආදේශ කිරීම තියෙන්නේ. ඒතර C වර්ග බා සමානයි 3RT යට M කැපිටල් M තියෙන්නේ. එතකොට 27 නම් 3 වැඩි කිරීම 8.3114 මේක ජූල් මවුලයට කෙල්විනේට ටෙම්පරේචර් 27 කියන්නේ කෙල්වින් 300ක් මෞලික ස්කන්ධය වෙන්නේ පුතේ එතකොට 32යි 32 ග්‍රෑම් වලින් එන්නේ මෙතන ජූල් කියන්නේ kgms නේ කිලෝග්‍රෑම් වලට හරවන්න ඕනේ. ඒ නිසා 32 වැඩි කිරීම 10 රින් 3 වෙන්න ඕනේ. ඒකක දාන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට කිලෝග්‍රෑම් මවුලයට වෙන්න ඕනේ. ඒතර c වර්ග බා කියන්නේ මොකද්ද? m වර්ගයේ s ඍණ දෙක නේ. වේගය ms ශ්‍රේණි එකයි ඉතින් වර්ග මධ්‍යන වේගය වුණාම m වර්ගයේ ශ්‍රේණි දෙක වෙන්න ඕන. ඒතර මේක සිම්ප්ලිෆයි කරලා ගන්න තියෙනවාට 2.34ක් වගේ 10 5ක් වගේ බලන්න. මේකටත් ඒකම කරන්න තියෙන 124 දාන්න තියෙන 2300ට 400 දාලා ආදේශ කරලා ගන්න ওই විදියටම. එතකොට c වර්ග බා කියන එකයි 3.12 10 5 කියන. m වර්ගයේ ශ්‍රේණි දෙක මෙයාගේ වේගයට වඩා මෙයාගේ වේගය වැඩි. ඉතින් ඊට පස්සේ අහන්නේ මැක්සෙල් බෝල්ට්ස්මාන් වක්‍රය මැක්සෙල් බෝල්ට්ස්මාන් වක්‍රයේදී අනුභාගය දාන්නේ y අක්ෂයට මෙතන දාන වේගය එතකොට මෙන්න මෙහෙම අඳින එකක් උෂ්ණත්වය වැඩි වෙනකොට අපි දන්නවා උපරිම ශීර්ෂාගය පහළට එන්න ඕන දකුණට බර වෙලා පහළට එන්න ඕනේ එතකොට මේ තමයි උෂ්ණත්වය වැඩි එක 127 සෙල්සියස් වල මේ තියෙන 27 සෙල්සියස්. එතන වේගය වැඩි වෙන්න ඕනේ උෂ්ණත්වය වැඩි කරාට පස්සේ වේගය වැඩි අනුභාගය වැඩි වෙන්න ඕනේ. මොක තමයි එතනදී වේග නියතයේදී දාන්න තියෙන්නේ. right? හරි. ඊළඟටදී සරල ගාණක් තියෙන හදන්න. පරිමාව 4.1 5 7 ගණන් නිසා රේඛනය කළ බල්බයක් තුළ මැග්නීසියම් නයිට්‍රේට් 7.4ක් අපි මවුල ගාණ ගමු මෙතන කෙලින්ම 7.4 කියන එක අපිට බෙදන්න වෙන්නේ මැග්නීසියම් නයිට්‍රේට් වල මෞලික ස්කන්ධය කියන්නේ කීයද 148නේ 148 ග්‍රෑම් මවුලයට. අතර මේ කියන්නේ භාගයක් තියෙන 74 ඒව දෙකක් නේ 74 2 8යි 14යි භාගයක් තියෙන්නේ. එතකොට භාගය වැඩි කිරීම 10 රින් 1 0.10 රින් 1 කියන්නේ 0.05යි මවුල තමයි තිබිලා තියෙන්නේ. කෙලින්ම බලමුකෝ. 500 දක්වා රත් කරන්න සම්පූර්ණයෙන් MgO NO2 සහ O2 බවට වියෝජනය වෙන්නේ. right okay. ඒතර මැග්නීසියම් නයිට්‍රේට් කියන එක වියෝජනය වෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් NO2 O2 වලට. මෙයාගේ 0.05ක් තිබිලා තියෙනවා. ඒතර ආරම්භයේ මෙයා නැහැ. මෙයා වියෝජනය කරාට පස්සේ එතකොට වෙන්නේ සම්පූර්ණයෙන් වියෝජනය වුණා නම් මේක බැලන්ස් කරන්න ඕන දෙකක් දාමුනේ. 4ක් එන්න එපා 3 වරක් 2 6යි 6 වරක් 2 12 4ක් 2 8යි 2 10යි 12යි හරිනේ. ඒතර මෙතන මැග්නීසියම් ඔක්සයිඩ් නම් අපිට 0.05යි එන්නේ. මෙයා ඉන්න ඕනේ වගේ 4 ගුණයක්. 0.2යි මවුල එන්න ඕනේ. O2 එන්න ඕනේ. මේකෙන් භාගයක් නේ 0.02
බිඳුවයි 2.5 නේ 0.02.5 මෙයා 0. මේ වගේ දෙගුණයක් වෙනවා නේ 0.02 2 බසර 2 10.1ක් වෙනවා sorry මෙයා 0.1ක් වෙනවා මෙයා 0.1ක් හැදෙනවා මෙයා 0.02.5ක් හැදෙනවා මෙයා ඉවර වෙනවා මෙයාගේ තියෙනවා ඉතින් ඒක වැඩක් නැහැ අපිට වායු තමයි අවශ්‍ය හරි මැග්නීසියම් ඔක්සයිඩ් සහ NO2 O2 බවට වියෝජනය වේ බල්බේ කාමර උෂ්ණත්වය දක්වා සිලින්ඩරයට හැරියාම මේ සමතුලිතය ඇති වෙනවලු ඉවසන් පීඩනය දීලා තියෙනවා පරිපූර්ණ හැසිරීම උපකල්පනය කරමින් ගණනය කරන්න තියෙනවා වියෝජනයේදී ලැබෙන මුළු වායු මවුල සංඛ්‍යාව වියෝජනයේදී ලැබෙන මුළු වායු මවුල සංඛ්‍යාව කියන්නේ මොකක්ද මුළු වායු මවුල සංඛ්‍යාව කියන්නේ 0.1 0.02.5 තමයි හම්බෙන්නේ 0.1 බිඳුවයි 0.02.5යි 5යි 2යි 1යි 0.1 2.5 මවුල හම්බ වෙනවා කෙල්වින් 500 තුරදී බල්බේ පීඩනය 500 තුර රත් කරන්නේ පීඩනය දාන PVNRT දාන්න තියෙන්නේ ඉතින් 500 PVNRT දාන්න PV සමාන NRT මවුල ගන්න දැන් දන්නවා 0.1 බල්බේ තුල මුළු පීඩනය අහන්නේ නේ බල්බේ තුල මුළු පීඩනයනේ 0.1 2.5 8.3 එකකත් සමග ආදේශ කරන්න කෙල්වින් 500 එතකොට වාජනීය පීඩනය 4.1 7 10 3ෙන් වැඩි කරන්න එතකොට පීඩනය එනවා 1.2.5 10.5 පැස්කල් හරි ඊට කෙල්වින් 300 දී O2 වල ආංශික පීඩනය ආන්න පුතේ දැන් 500ට රත් කරාට පස්සේ O2 වලට වියෝජනය වෙනවනේ ඊට පස්සේ ආයෙ පාරක් මේක 300ට සිසිල් වෙනවා 300ට සිල් කරාගෙන උෂ්ණත්වය අඩු කරාගෙන තිබිච්ච මවුල ගන්න වෙනසක් වෙනවා එහෙම මවුල ගන්න වෙනසක් වෙන්නේ නැහැ නේ අපි O2 ට PVNRT දාමු ඔක්සිජන් වලට හරි PVNRT මුකුත් වෙනස් වෙන්නේ නැහැ ඉතින්. ඒ ප්‍රෙෂර් එක තමයි යහන්නේ එන්න එක අපි මවුල ගන්න. දන්නවා මවුල ගන්න අපි හෙව්වනේ 0.02.5යි 8.3.4යි උෂ්ණත්වය කෙල්වින් 300යි මේකේ පරිමාව කොච්චරද? වාජනීය පරිමාව මම ආදේශ කරමු. කීයද? 4.1.5යි 7 10 ඍණ 3ක් වෙන්නේ. right? එතකොට 1.5යි 10යි 4ක් එයි පැස්කල් වල. හරිනේ? කෙල්වින් 300 සමතුලිතවත් සහ KP ගණනය කරන්න කියලා කියන්නේ. දැන් එතන පොඩක් කල්පනා කරලා KP ගණනය කිරීමක් කරන්න වෙනවා. දැන් KP කියන්නේ පුතේ ඇත්තටම මොකද්ද? දැන් N2O4 sorry මේක කෙල්වින් 500 ඉඳන් 300ට ගෙනාවට පස්සේ සමතුලිතතාවයක් ඇති වෙනවා කියලා කියනවනේ ඒගොල්ලෝ. NO2 N2O4 වෙනවා මෙතන දෙකක් එනවා. NO2 වල ආරම්භක මවුල ගන්න අපි දැන් දන්නවනේ. NO2 0.1ක් තිබුණේ. N2O4 නෑ. මෙයාගෙන් අපි 2x යනවා කියලා ගමුකෝ. හරි එතකොට 2x කියොත් මෙයාගෙන් x නේ හැදෙන්න ඕනේ හරි දැන් එතකොට කෙල්වින් 300 දී kp යහන්නේ පද්ධතිය අවසන් පීඩනය දීලා තියෙනවානේ අපි එහෙනම් පද්ධතියට PVNRT දාලා මුළු මවුල ගන්න ගමු PVNRT දාමු 0.6 වැඩි කිරීම 10.5 වෙනකොට 4.1.5යි 7යි 10 3යි පරිමාව උෂ්ණත්වය 8.3.4යි උෂ්ණත්වය කෙල්වින් 300 මෙහෙම දැම්මහම මවුල ගන්න එනවා 0.1 तर මෙතනින් එන මුළු මවුල ගන්න කීයද 0.1 ඍණ 2x ධන x කියන ඍණ x ප්ලස් මේ දෙකට අමතරව O2 ටිකක් තියෙනවා O2 කොච්චරක් තියෙනවද 0.02.5 මිශ්‍රණය තිබුණා. तर මේ මුළු එක තමයි 0.1 කියලා කියන්නේ. දැන් හරිනේ. මේ මුළු එක තමයි 0.1 කියලා කියන්නේ. එහෙමනම් x එක කීයද? x එක කියලා කියන්නේ දැන් එහෙමනම් මෙතන ධන 0.1 ලැබෙනවානේ. तर x කියන්නේ 0.02.5. එහෙමනම් NO2 කොච්චරක් තිබිලාද? NO2 තිබිලා තියෙන ආරම්භයේදී ඒ වගේ දෙගුණයක් නේ. 25 2 50යි 0.05යි. මෙන්න එතකොට NO2 ආරම්භයේ තිබිලා තියෙන ගාන 0.05යි. හරි. 0.05ක් තිබිලා තියෙනවා. එතකොට N2O4 හැදලා තියෙන 0.02.5යි. හරිනේ. දැන් KP ගණනය කරන්න තියෙන්නේ ඉතින්. මහ දෙයක් නෑ නේ KP ගණනය කරන ආංශික පීඩනය හොයාගන්න. ආංශික පීඩන හොයාගෙන දාන්න තියෙන්නේ ඉතින් මහ දෙයක් නැහැ. අපි දාලා හදමු. දැන් එතකොට අපි ගමු මුලින්ම ආංශික පීඩන දෙක ගමුකෝ වෙන වෙනම නේද? PNO2 කියන්නේ මොකද්ද? NO2 වල ආංශික පීඩනය යන මුළු පීඩනය 0.6 10.5. මේ 0.6 10 අපි කැපිටල් P කියලා දාගමුකෝ. දැනට මේක ආදේශ කරද්දී කැපෙනවනේ නේද? පද්ධතිය මුළු පීඩනය P කියලා දාගමු. මුළු මවුල ගාන කීයද? මුළු මවුල ගාන 0.1යි නේ අපි PVNRT තමයි 0.1 කියලා ආවනේ. ඒතර 0.1න් කොච්චරක් NO2 තියෙනවද? NO2 තියෙන්නේ 0.05.
N2O4 ගත්තොත් පද්ධතිය මුළු පීඩනය 0.1යි. ඒකෙන් තියෙන N2O4 0.255 සමීකරණ අංක 2. හරිනේ? හරි. අපි ඔක ආදේශ කරමු KP. KP කියන්නේ එතකොට PN2O4 වාරයක් PNO2 වල වර්ගය. කොහොමනේ වෙන්න ඕන නේද? PNO2 වල වර්ගයක් ඉන්න එපා. එතකොට දැන් PN2O4 කියලා කියන්නේ KP අපි දන්නේ නැහැ. PN2O4 කියලා කියන්නේ P වාරයක්. මේකත් අපි මේ 0.1 කියලා ගමුකෝ. මෙයා 0.5.1 ආය පාරක් වැඩි වෙන්න ඕනේ වර්ගනේ. ඔන්න ඔහොම වෙන්නේ. හරි. ඒත් එහෙම ගත්තහම KP කියලා කියන්නේ මෙහෙම ගන්න පුළුවන් නේ 5/25 25යි නේ 5/25 25යි. ඒතර 25යි දශම ස්ථාන මෙතන 4ක් නේ 0.0.225 උඩ තියෙන 0.0.225 නේ එහෙම නේද? P එකකට P එකකුත් කැපෙනවා. දශමයකට දශමයකුත් කැපෙනවනේ. ඒතර උඩ තියෙන්නේ එහෙමනම් 0.0.225යි. හරි. යට තියෙන්නේ P වැඩි කිරීම 0.0.225 වැඩි බෙදීම දශමයක. එhmenan KP කියන්නේ දැන් මේකත් අපිට දශමයකක් පෙන්නුවාම ආයෙ පාරක් මෙයා 0.0.225 වෙනවන්නේ. ඒතර මේකයි මේක සම්පූර්ණයෙන් කැමති. ඒතර එකයට P කියලා එන්නේ. KP කියන්නේ එකයට P. හරි. එකයට P කියන එක උන ඉතින් හදන්න පුළුවන්. P කියන්නේ කීයද? 0.6 10 ඒ කියන්නේ එහෙමනම් 1 බෙදීම 0.6 කියන්නේ 10 බෙදීම 6යි 10 බෙදීම 6යි කියලා කියන්නේ 5 බෙදීම 3යි 5 බෙදීම 3යි 10 ඍණ 5 ඒ කියන්නේ 1.5ට 3යි 1.6යි 3ක 18යි 2යි 20යි 1.6යි 1.6යි 10 ඍණ 5ක් මොකද තමයි KP වලගේ 1 බෙදීම P කියලා ගන්නත් පුළුවන්. දැන් මොකද ඊළඟට ගල්ලා තියෙන්නේ පුතේ? ඊළඟට ගල්ලා තියෙන්නේ ඉහත බල්බයට රේචනය කරන තවත් බල්බයක්. තවත් බල්බයක් සම්බන්ධ කරනවා කියලා කියන්නේ. රේචනය කරන තවත් බල්බයක් සම්බන්ධ කරාම මොකද වෙන්නේ? පරිමාව දෙගුණ වෙනවනේ. පරිමාව දෙගුණ වෙනවනේ. මෙහෙම තියෙන දැන් පරිමාව දෙගුණ වෙනවා. මෙයත් වී පරිමාව දෙන බෑ. වෙන මොකුත් වෙනස් වෙන්නේ නැහනේ. M වෙනස් වුනේත් නැත්නම් T වෙනස් වුනේත් නැත්නම් පරිමාව දෙගුණ නම් පීඩනයේ අර්ධයක් වෙන්න එපා නේ. පීඩනය නම් භාගයක් වෙන්න. සරලයි. දැන් අහන්නේ QP. ආරයි දැන් QP හොයමු. දැන් එතකොට N2O4 ගේ පීඩනය කීයද? N2O4 ගේ පීඩනය පුතේ කලින් අගෙන් භාගයක්. කලින් අගේ භාගයක්. ඒතර මෙහෙම ගමුකෝ. P වැඩි කිරීම 0.025 බෙදීම 0.1. මේක භාගයක්. දෙකෙන් බෙදන්න. අරකට එහෙම තමයි ඉතින්. ඒතර 0.5 බෙදීම 0.1 තිබ්බේ මේක එතකොට භාගයක් වෙන්න ඕනේ. මේක ආයි පාරක් වැඩි වෙන්න ඕනේ. 0.05 0.1 වැඩි කිරීම භාග. නෝමයි වෙන්නේ. ඒතර QP වෙන්නේ මොකක්ද? QP ත් අපි අර විදිහටම ගමු. P ට P කැපෙනවා. භාග පදයකට භාග පදයක් කැපෙනවා. 0.1කට 0.1කුත් කැපෙනවා. අර විදිහටම ගත්තොත් එහෙම 0.05 0.05 වෙන කරාම 0.0.225 එක 0.1ත් එක සුළු කරාම මෙතන කැපිලා යනවා සම්පූර්ණයෙන්ම නේ. ඒතර මේකත් එකත් කැපිලා යනවානේ. කොහොම නේද වෙන්නේ? right. එතකොට එන්නේ QP කියන්නේ දෙක උඩට යනකොට එක P එකක් ඉතුරු වෙනවනේ මේ දෙක උඩට යනවා. ඒතර දෙක බෙදීම P නේ. right. දැන් ඔන්න KP කියලා කියන්නේ එක බෙදීම P, QP කියන්නේ දෙක බෙදීම P. හරිනේ? તો එහෙමනම් අපිට වෙනවා QP වාරයක් P සමානයි දෙකට. මෙතන P කියන්නේ දෙක බෙදීම QP ටනේ. P කියන්නේ එහෙමනම් දෙක බෙදීම QP. right. ඒතර මේක ආදේශ කරොත් මෙතෙන්ට KP කියන්නේ එක බෙදීම දෙක බෙදීම QP. ඒතර KP කියන්නේ QP බෙදීම දෙක. එහෙම නැත්නම් KP වගේ දෙගුණයක් QP කියන අගය. right. එතකොට එහෙමනම් QP අගය ගණනය කරන්න කියලා අහන්නේ KP වල අගය දෙකෙන් වැඩි කරා නම් ඔයාලට QP අගය එනවා. හරිනේ? KP අගය දෙකෙන් වැඩි කරා නම් QP අගය එන්න එපා. අනිවාර්යෙන්. QP කියන්නේ KP වගේ දෙගුණයක්. ඒතර එහෙමනම් KP කියන්නේ කීයද අපිට ආව කලින්? KP අපි කිව්වා 1.66 10 ඍණ 5. ඒතර දෙවාරයක් 1.66 10 ඍණ 5 තමයි QP වෙන්නේ. දෙවරක් අය 12යි දෙවරක් අය 12යි 13යි දෙවරක් එක 2 1 3යි 3.3 2 10 ඍණ 5ක් වෙනවා QP වලගේ. හරිනේ? දැන් මොකක්ද දාන්නේ?
පහේ පද්ධතියේ සමතුලිතතාවය කුමන නිසා නැඹුරු වේ? ආ දැන් තාම පැහැදිලිව තේරෙනවා. KP ට වඩා QP වැඩි. QP වැඩි නම් සමතුලිත වෙන්න මොකද වෙන්න ඕනේ පුතේ? සමතුලිත වෙන්න පසු ප්‍රතික්‍රියාව නැඹුරු වෙන්න ඕනේ. QP කියන්නේ වැඩි අගයක් නේ. මෙයා වැඩි. වැඩි නම් පස්සට එන්න ඕනේ QP. QP වැඩි නම් KP වලට එන්නේ පිටිපස්සට එන්න ඕනේ. පිටිපස්සට එනකොට NO2 වැඩි වෙනවා, N2O4 අඩු වෙනවා. කුමන දිශාවකට නැඹුරු වේද කියලා අහන්නේ. පසු ප්‍රතික්‍රියාවට නැඹුරු වෙන්න ඕනේ. නැඹුරු වෙන්නේ QP KP ට සමාන වෙන තුරු. QP යගේ KP ට සමාන වෙන තුරු පසු ප්‍රතික්‍රියාවට නැඹුරු වේ. QP යගේ KP ට සමාන වෙන තුරු පසු ප්‍රතික්‍රියාවට නැඹුරු වේ. එවිට NO2 සාන්ද්‍රණය වැඩි වේ, N2O4 සාන්ද්‍රණය අඩු. හරි? ඒක තමයි කියන්න වෙන්නේ. ඒ නැතත් අපිට නිකන් හිතන්නත් පුළුවන්. කොහොමද නිකන් හිතන්නේ? පරිමා වැඩි කරපු ගමන් පුතේ නිකන් සරලව හිතන්නකො මෙහෙම නෙමෙයි 2 NO2 N2O. අපි නිකන් KC වලින් හිතමු. මේවා කියලා දීලා තියෙනවාට N2O4 මවුල ගාන මෙතන මම NO2 මවුල පරිමාව වල වර්ගය. ඔහොම වෙන්නේ. හරි. නිකන් හිතන්න මෙහෙම. පරිමාව දෙගුණ කරපු ගමන් සාන්ද්‍රණය අඩු වෙනවා. හැබැයි සාන්ද්‍රණය වැඩිපුර අඩු වෙන්නේ පල්ලෙහා. NO2 වල සාන්ද්‍රණය ගොඩක් අඩු වෙනවා. මොකද මේක වර්ගපද යන්නේ මේකේ පළවෙනි. ඒතකොට NO2 සාන්ද්‍රණය ගොඩක් පල්ලෙහා අඩු වෙනවා නම් නැවත සමතුලිත වෙන්න ප්‍රතික්‍රියාව පසුපස අතර නැඹුරු වෙන්න ඕනේ තමයි. ඒතකොට N2O4 අඩු වෙලා NO2 වැඩි වෙනවා. ඒකෙම හිතලා නිකන් කියන්නත් පුළුවන්. හැබැයි මෙතන QP යගේ ගණනය කරන්න කියලා කියනවනේ. ඒතර QP යගේ ගණනය කරාට පස්සේ වාට කියන්න වෙන්නේ QP යගේ KP යකට වැඩි නිසා KP යගේ QP යකට සමාන වෙනතුරු පසු ප්‍රතික්‍රියාවට නැඹුරු වෙනවා. එතකොට NO2 වැඩි වෙලා N2O4 අඩු වෙනවා කියන කතාව තමයි ඔතනදී කියන්න වෙන්නේ. හරි මම ඉක්මනට හැදුවේ දැන් මේ සමතුලිතතාව ප්‍රශ්නයක් මේවා හොඳට ගණන් හදලා තියෙන ඕගොල්ලෝ දැන් මේක පුළුවන් වෙන්න ඕනේ වායු සමග සම්බන්ධ කරාම ඔන්න ඔය විදිහට තමයි ගාන හදා ගන්න ඕනේ. හරි right okay